බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි සෑම සිකුරාදා දිනකම එංගලන්තේ වේලාවෙන් පස්වරු 2:30ටත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8ටත් ආරම්භ කරන සූත්‍ර අධ්‍යයන පන්තිය අපි අදත් ආරම්භ කරන්නේ එංගලන්තේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේදී ආරම්භ කරන්නට යෙදුන මේ සූත්‍ර අධ්‍යයන පන්තිය අපි මේ වන විට ශ්‍රී ලංකාවේ සිට මෙහෙවමින් අපේ කල්යාණ මිත්‍ර සියලු දෙනා සමග එක්ව ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්මය සූත්‍රගතව තියෙන ධර්මය අපි සාකච්ඡා කිරීම කරන්නේ පාලි භාෂාවෙනුත් ඉංග්‍රීසි භාෂාවෙනුත් සිංහල භාෂාවෙනුත් කියන භාෂා තුනෙන්ම මේ සූත්‍රය කියවලා අවශ්‍ය තැනදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සහභාගී වන ඔබ සියලු දෙනාට ඕනෑම තැනකදී ඒව සම්බන්ධයෙන් ප්‍රශ්න නගන්නට සාකච්ඡා කරන්නට අවසරයේ ඉඩකඩ තියෙනවා. අවශ්‍ය තැනකදී ඕනෑම වෙලාවක ඒ පිළිබඳව කතා කරන්නට සාකච්ඡා කරන්නට පුළුවන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ කෝසම්බි සූත්‍රය. ස්ක්‍රීන් එක පේනවද සියලු දෙනාටම? එහෙමයි ස්වාමීන් වහන්සේ පේනවා. හොඳයි. මේ සූත්‍රය මේ සංයුත්ත නිකායේ දක්වන සූත්‍රයක්. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව කෙරෙන විග්‍රහයක් තමයි මෙහිදී තියෙන්නේ. අපි සියලු දෙනාම පටිච්ච සමුප්පාදයට අදාළ වූ යම් යම් දේවල් මීට පෙරත් සාකච්ඡා කරලා තියෙනවා වරින් වර. නමුත් මෙහිදී එක ටිකක් සම්පූර්ණයෙන්ම සූත්‍රය පුරාම පටිච්ච සමුප්පාදයේ ක්‍රියාකාරීත්වය ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපි ටිකක් ඒ ගැන කතා කරන එක හොඳයි. කෝසලිටි එහෙම නැත්නම් හේතුඵල සම්බන්ධතාවය පටිච්ච සමුප්පාදය කියන අර්ථවලින් භාවිතා වෙන ධර්මයේ තියෙන මූලික ඉගැන්වීමක් සම්බන්ධයෙන්ුයි කතා කරන්නේ. අපි ඒක තැම්පත් මනසකින් යුක්තව නැවත නැවත හඳුනා ගන්න එක සාකච්ඡා කරන එක ඉතාමත්ම වටිනවා අපි සියලු දෙනාගේම අවබෝධය පිණිස. ඔබට යමක් හඳුනා ගන්න තේරුම් ගන්න අවශ්‍ය වෙච්ච වෙලාවට ඒ ගැන ප්‍රශ්න කරන්න සූත්‍රය අපි පැහැදිලි කරන අතරේ සාකච්ඡා කළා කියලා කිසි ගැටලුවක් නැහැ. අපිට මුකුත් හදිසියක් එහෙම නැත්නම් වෙනත් බාධාවක් නැහැ. ඕනම දෙයක් අපිට හොඳින් සාකච්ඡා කරන්න මෙනෙහි කරන්න ආවර්ජනය කරන්න ධර්මය තෝරා බේරා ගන්න අවසරය අපිට තියෙනවා. ඒක නිසා ඕනෑම ගැටලුවක් ආවහම අපි ඒ ගැන සාකච්ඡා කරමු. මට තේරෙන දේවල් වැටහෙන දේවල් ඔබත් සමග පැහැදිලි කරන්න කතා කරන්න පුළුවන්. අපිට පැහැදිලි නැති දේවල් තියෙනවා නම් අපිට ඉදිරියේදී ඒවා නැවත හොයා බලන්න සාකච්ඡා කරන්න පුළුවන්. අපි ධර්මය ගවේෂණය කරමින් හඳුනා ගනිමින් අවබෝධ කරගනිමින් ඉන්නේ. හැම කෙනාම තම තමන්ට ආවේනික ශෛලියකින් තම තමන්ට වැටහෙන ආකාරයට තමයි ධර්මයේ තේරුම් ගන්නෙ. තම තම නැන පමණින් දැනගත යුතු කියලානේ තියෙන්නේ අපේ පැරණි සාහිත්‍ය කවියේ. ඒ නිසා තම තමන්ගේ ඥානයේ ප්‍රමාණයට තමයි මේ ධර්ම අපි හඳුනාගන්නේ තේරුම් ගන්නෙ. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට වටහා ගන්න උත්සාහ කරමු. On one occasion, Venerable Musila, Venerable Pavitta, Venerable Narada, and Venerable Ananda were staying near Kosambi at Gosita's monastery.
ඒකං සමයං ආයස්මා මුසිලෝ ආයස්මාච පවිට්ටෝ ආයස්මාච නාරදෝ ආයස්මාච ආනන්දෝ කෝසම්බියං විහරಂತಿ ගෝසිතාරාමේ මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී ආයුෂ්මත් මුසිල තෙමේද ආයුෂ්මත් සවිට්ට තෙමේද ආයුෂ්මත් නාරද තෙමේද ආයුෂ්මත් ආනන්ද තෙමේද කොසඹෑ නුවර ගෝස්ථාරාමේ වාසය කෙරෙති. දැන් එතකොට මේ සූත්‍රයේ පසුබිම සකස් වෙන්නේ පසුබිම ගැන කතා කරන්නේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ මේ ආරාමේ කවුරුත් දන්න එකක් බුදු පියාණන් වහන්සේගේ 20 වෙනි වසරේදී මේ පාර්ලිය වනයේට වැඩම කරන්න වෙච්ච සිද්ධිය එහෙමත් සිදු වුණේ මේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ. ඒ නිසා ප්‍රසිද්ධ ආරාමයක් කොසඹෑ නුවර ගෝසිතාරාමේ කිව්වහම බුදුරජාණන් වහන්සේ වරින් වර එහි වැඩවසලා තියෙනවා වස්වසලා තියෙනවා. මේ කෝසම්බි සූත්‍රය දේශනා කරන අවස්ථාව වෙන විට මේක හුඟක් මේ බුදුහාඳුරෝ දේශනා කරපු සූත්‍රයක් විදිහට නෙමෙයි තියෙන්නේ සාකච්ඡාවක් විදිහට. ඒ සාකච්ඡාව පිළිබඳවයි අපිට සාකච්ඡා කරන්න හඳුනා ගන්න තියෙන්නේ. එතකොට එහිදී බුදු පියාණන් වහන්සේගේ උන්වහන්සේ දේශනා කළ ධර්මය තමයි. නමුත් මෙතෙන්දී අර බුදු පියාණන් වහන්සේ කෙලින්ම දේශනා කරපු විදිහට තියෙන සූත්‍රයක් නෙමෙයි සාකච්ඡාවක් තියෙන්නේ. නමුත් ඒ සාකච්ඡාව අතිශය වැදගත් අපිට සියලු දෙනාටම ඒ පිළිබඳව හඳුනා ගැනීම සඳහා. එතකොට කොසඹෑ නුවර ගෝසිතාරාමේහි වැඩවසනවා මේ සූත්‍රයේ සම්බන්ධ සිද්ධිය වන විට මුසිල කියන හාමුදුරුවෝයි පවිට්ට කියන හාමුදුරුවෝයි නාරද කියන හාමුදුරුවෝයි ආනන්ද කියන හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝ අපි කවුරුත් දන්න කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ අනික හාමුදුරුවෝ අපිට එච්චරම හුරු මදි මේ මිට පෙර සූත්‍රවලදී මේ ස්වාමීන් වහන්සේලා 4 නම කොසඹෑ නුවර ගෝසිතාරාමේ වැඩ වසද්දී ඒ උන්වහන්සේලා අතර ඇති වුණු සාකච්ඡාවක් විදියට තමයි මේ සූත්‍රය ඉස්සරහට යන්නේ. Then Venerable Pavitta said to Venerable Musila, my friend, putting aside conviction, putting aside preference, putting aside tradition, putting aside reasoning through analogies, putting aside an agreement through pondering views, do you have truly personal knowledge that from birth as a requisite condition come aging and death? එතකොට මෙතෙන්දී අතකෝ ආයස්මා පවිට්ටෝ ආයස්මන්තං මුසිලං ඒතදෝච අඤ්ඤත්‍රේව ආවසෝ මුසිල සද්දාය අඤ්ඤත්‍ර රුචියා අඤ්ඤත්‍ර අනුස්සවා අඤ්ඤත්‍ර ආකාර පරිවිතක්කා අඤ්ඤත්‍ර දිට්ඨි නිජ්ජා නක්ඛන්තියා අත්තායස්මතෝ මුසිලස්ස පච්චත්තමේව ඥානං ජාතිපච්චයා ජරා මරණන්ති. එකල්ලි ආයුෂ්මත් සවිට්ට තෙමේ ආයුෂ්මත් මුසිල තෙරුන්ට මේ කීය. ඇවැත් මුසිලය අනුන් කියන දේ ඇදහීමෙන් වෙන්වම අනුන්ගේ කීමට කැමැත්තෙන් වෙන්ව අනුශෘතියෙන් පරම්පරා කතාවෙන් වෙන්ව ආකාර පරිවිතර්කයෙන් ආකාරය කල්පනා කිරීමෙන් වෙන්ව දිට්ඨි නිජ්ජා නක්ඛන්තියෙන් තර්කයෙන් වෙන්ව ඇවැත් මුසිලහට ජාතිය ඉපදීම නිසා ජරා මරණය ඇතිවේ යයි තමන්ම උපදවාගත් ඥානය ඇත්තේද? මේක තමයි මේ අහන ප්‍රශ්නය. පවිට්ට කියන නම මේක තියෙනවා මේ
අඤ්ඤත්‍රේ ආවසෝ මුසල සද්දා අඤ්ඤත්‍ර ෘතිය අඤ්ඤත්‍ර අනුස්වා අඤ්ඤත්‍ර ආතකර පරිවිතක්කේන පවිට්ට කියලා තියෙනවා සිංහල පරිවර්තනයේ සවිට්ට කියලා තියෙනවා ඒක වුණක් කමන්නේ අපිට දැන් මේ පවිට්ට කියන හාමුදුරුවෝ මුසිල කියන හාමුදුරුවන්ගෙන් අහනවා මුසිල හාමුදුරුවනේ මිත්‍රය putting aside conviction එතකොට මේ ශ්‍රද්ධා අපි යම් දේවල් පිළිගන්නකොට ඒක පිළිගන්න එක්තරා හේතුවක් වෙනවානේ විශ්වාස කිරීම. එතකොට විශ්වාසය පදනම් කරගෙන ඒක එහෙමයි කියලා අපි බුදුහාඳුරු දේශනා කරපු දහමක් හැටියට ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු දහමක් හැටියට කිසියම් ශ්‍රද්ධාවක් නිසා මේ යම් දේවල් හඳුනා ගන්නවා පිළිගන්නවා. එතකොට එහෙම ශ්‍රද්ධාව කියන එක ගැන හිතන්නේ නැතුව ඒ විදිහේ පැහැදීමක් නිසා වෙන්නේ නැතුව putting aside preference අඤ්ඤත්‍ර රුචිය ඒ තමන්ට මේක කැමති මං කැමති මේ අදහසට මේ කියන මතයට මම කැමති කියන අර්ථය හේතු කරගන්නේ නැතුව හුඟක් දේවල් පිළිගන්නවනේ මං ඒ අදහසට කැමති ඒ මතයට කැමති ඒ මතවාදයට කැමති කියලා අපි සම්යම් දේවල් පිළිගන්නවනේ එකඟ වෙනවනේ. එතකොට එහෙම මේ මතවාදයට මේ අදහසට මම ප්‍රිය කරනවා කියන අර්ථයෙන් මම රුචි කරනවා කැමති වෙනවා කියන අර්ථයෙන් අර්ථය ගන්නේ නැතුව ඒක හේතුව කරගන්නේ නැතුව putting aside tradition එතකොට යම් විදිහකින් මේ අපේ පරම්පරාවෙන් එහෙම නැත්තම් සාම්ප්‍රදායිකව ආපු ක්‍රමයට ඉස්සරින්දන් ආපු ක්‍රමයට අනුශ්‍රවයෙන් දිගින් දිගට අතීතයේ ඉඳන් මේ විදිහේ අදහසක් ඇවිල්ලා තියෙනවා මේ විදිහේ මතවාදයක් ඇවිල්ලා තියෙනවා මේ විදිහේ පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා කියන ඒ විදිහට අනුශ්‍රවයෙන් දිගින් දිගට ආපු නිසා ඉස්සරින්දම්ම මේ අදහස පැවතගෙන ආපු එකක් කියන කාරණේ මූලික කරගන්නේ නැතුව ඒක සාධකයක් කරගන්නේ නැතුව putting aside reasoning through analogies ඒ වගේම මේක මෙහෙන්න මෙහෙමයි වෙන්න පුළුවන් කියලා ආකාර පරිවිතර්කයෙන් මෙන්න මේ විදිහට වෙන්න පුළුවන් කියලා සලකලා ඒ විදිහට කියන කාරණය ආකාර පරිවිතර්කය මෙහෙම වෙන්න පුළුවන් කියලා ඒ විදිහට හිතලා යමක් පිළිගැනීමේ ක්‍රමය භාවිතා කරන්නෙත් නැතුව putting aside an agreement through pondering views මේක අපි පිළිගන්න මේ පිළිගැනීම් වලට අපේ දැක්මට අපි හිතාගෙන ඉන්න විදිහට අපේ දෘෂ්ටියට අපි පිළිගන්න ක්‍රමයට ගැලපෙනවා මේක කියලා හිතලා දිට්ඨි නිජ්ජානක්ඛන්ති අපේ දෘෂ්ටියට අපි පිළිගන්න ක්‍රමයට අපි විශ්වාස කරන එකට මේ විදිහට මේ කියන කාරණේ එකඟයි පිළිගන්න පුළුවන් කියලා කියන කාරණයක් සලකන්නේ නැතුව do you have truly personal knowledge that from birth as a requisite condition come aging and death එතකොට ඔය කියපු විදිහ ඒ කියන්නේ අපි මම පැහැදීම නිසා විශ්වාස කරමින් ඒක පිළිගන්නවා කියන එකත් සලකන්නේ නැතුව ශ්‍රද්ධාව මූලික කරගෙන ඒ වගේ මට මේක ප්‍රියයි මම මේකට කැමතියි කියන එකත් මූලික කරගන්න නැතුව සාධකයක් කරගන්න නැතුව ඒ වගේම අපේ ට්‍රැඩිෂන් එක අපේ සම්ප්‍රදාය දිගින් දිගටම ආවේ මෙන්න මේ පිළිගැනීම් මත තමයි මේවා අපේ මුතුන් මිත්තෝ ඔක්කොම ඒ විදිහට පිළිගන්න තිබුණ එකක් තමයි කියලා එහෙම ඒ කාරණයක් පැත්තකින් තියලා ඒ වගේම
ආකාර පරිවිතර්කයෙන් මෙන්න මෙහෙම හිතලා ගත්තොත් මේක පිළිගන්න පුළුවන් කියන ඒ හඳුනා ගැනීම රටාවත් පැත්තකින් තියලා ඒ වගේම අපි පිළිගන්න දෘෂ්ටියට මෙතෙක් පිළි අරන් තිබුණු අපේ පිළිගැනීම් වලට දෘෂ්ටියටත් මේක ගැලපෙනවා කියන කාරණයක් සාධකයේ හැටියට ගන්න නැතුව ඔය කියපු කරුණු සලකන්නේ නැතුව ඔබටම ආවේනික ඔබටම තේරෙන ආකාරයෙන් ප්‍රත්‍යක්ෂ වෙන විදිහට ඔබටම වැටහෙන ආකාරයකින් මේ ජාතිය ඉපදීම නිසා උපත හේතු කරගෙන ජරා මරණ කියන දේවල් ඇති වෙනවායි කියන එක ඔබට වැටහිලා තියෙනවාද කියලා තමයි මේ පවිට්ට හාමුදුරුවෝ මුසිල හාමුදුරුවන්ගෙන් ඇහුවේ කිව්වේ. එතකොට මේක තමයි මූලික කාරණය. මේ ජාතිය ඉපදීම කියන එක පදනම් කරගෙන ජරා මරණ ඇතිවීම සිද්ධ වෙනවා. ජරා මරණ කියන එක අත්විඳින්න සිද්ධ වෙන්නේ අත්දකින්නේ ඉපදීම සිදු වුණොත් තමයි කියන කාරණය ඔබටම ප්‍රත්‍යක්ෂ වෙලා ඔබටම වැටහිලා ඔබටම තේරලා තියෙනවාද කියන ප්‍රශ්නේ තමයි ඇහුවේ මුසිල හාමුදුරුවන්ගෙන් පවිට්ට හාමුදුරුවෝ. Yes, Pavitta, my friend. Putting aside conviction, preference, tradition, reasoning through analogies, and agreement through pondering views, I do have truly personal knowledge that from birth as a requisite condition come aging and death. අඤ්ඤත්‍රේව ආවසෝ මුසිල සද්ධාය අඤ්ඤත්‍ර රුචියා අඤ්ඤත්‍රේව ආවසෝ පවිට්ට ජරාමරණ අඤ්ඤත්‍රේව ආවසෝ පවිට්ට සද්ධාය අඤ්ඤත්‍ර රුචියා අඤ්ඤත්‍ර අනුස්සවා අඤ්ඤත්‍ර ආකාර පරිවිතක්කා අඤ්ඤත්‍ර දිට්ඨි නිජ්ජා නක්ඛන්දියා අහමේතං ජානාමි අහමේතං පස්සාමි ජාතිපච්චා ජරා මරණන්ති. එතකොට මුසිල හාමුදුරුවෝ පවිට්ට හාමුදුරුවන්ට කියනවා මිත්‍රය මේ ඔය කිව්ව විදිහට ශ්‍රද්ධාව කියන එකත් අයින් කරලා ශ්‍රද්ධාව හේතු කරගන්නෙත් නැතුව මම කැමතියි කියන සාධකය ගන්නෙත් නැතුව පරම්පරාවෙන් ආවා කියන කාරණයක් මූලික කරගන්නේ නැතුව ආකාර පරිවිතර්කය කියන එක මූලික කරගන්නේ නැතුව ඒ වගේම දිට්ඨි නිජ්ජානක්ඛන්තිය එහෙම නැත්නම් මං ගත්ත පිළිගත්ත මතවාදයට මේක එකඟයි කියන සාධකයක් ගන්නේ නැතුව මේ මගේම දැනුමෙන් මගේම අවබෝධයෙන් මගේම වටහා ගැනීමෙන් උපත සිද්ධ වුණොත් මේ ජරා මරණ කියන ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවායි කියන කාරණේ මට නිශ්චිතව පැහැදිලිකමක් හඳුනා ගැනීමක් අවබෝධයක් මගේ තියෙනවායි කියලා මුසිල හාමුදුරුවෝ පවිට්ට හාමුදුරුවන්ට උත්තර දෙනවා. මේ සම්බන්ධයෙන් මොකුත් කියන්න අහන්න හෝ දෙයක් හෝ මොකුත් තියෙනවද? පත්තුනා. හොඳයි විශේෂ ඇහෙන නෑ මොකද්ද? ඔව්. ආකාර පරිවිතක්ක කියන්නේ මොකද්ද කියන්නේ? ආකාර පරිවිතක් කියන්නේ මෙන්න මෙහෙම වෙන්න ඇති. මෙහෙම වෙනවා ඇති කියලා. මෙහෙම වෙනවා ඇති කියලා අපි හිතන එක. මෙන්න එහෙම වෙනවා ඇති කියන සාධකයේ සලකාගෙන. ඒ කියන්නේ සමහර විට අපි හේතු සාධක හුඟක් සලකාගෙන නෙමෙයි හුඟක් ඒවා අපි පිළිගන්නේ ඇත්තටම ඉතින් ඔය එහෙම තමයි. ඒ කියන්නේ එහෙම වෙන්න ඇති.
ඒක එහෙම තමයි වෙනව ඇත්තේ කියන අපේ මේ එක්තරා ජෙනරලයිස් වෙච්ච හඳුනා ගැනීම් රටාවක් තියෙනවා මිනිස්සුන්ගේ. එහෙම වෙන්න ඇති කියන අදහසක්. හුඟක් අය දේවල් පිළිගන්නේ එහෙම තමයි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ දැන් අර ට්‍රැඩිෂන් එකෙන් ආපු දේවල් සමහරට එහෙම තියෙනවා අපේ. ශ්‍රද්ධාව නිසා මේ પરම්පරාවෙන් ආපු නිසා එහෙම තියෙනවා. ඊළඟට අපි හුඟක් වෙලාවට ගන්න එකක් තමයි එහෙම වෙන්න ඇති තමා කියලා එක්තරා මේ ජෙනරලයිස් වෙච්ච අදහසක්කුත් එක්ක අපි යම් දේවල් පිළිගන්න ක්‍රමයක් අපේ තියෙනවා. ඒක තමයි ආකාර පරිවිතර්කය කියලා කියන්නේ. එහෙම වෙන්න පරිවිතර්කය කියලා කියන්නේ හිතා ගන්නවා කියන අර්ථයනේ. එතකොට මෙන්න එහෙම වෙනවා ඇති තමයි කියලා. අපි හුඟක් අය එක්කෙනා සම්බන්ධයෙන් නොයෙක් දේවල් අහන්න ලැබුණාම අපි හුඟක් වෙලාවට පිළිගන්නේ ওই ක්‍රමයට තමයි. ඒක එහෙම වෙන්න ඇති තමා කියලා. ඒකට තමයි ආකාර පරිවිතර්කය කියලා භාවිතා වෙන්නේ. හරියටම දන්නේ නැහැ ෂුවර් නැහැ උනාට ඇසියුමින් වගේනේ. අන්න හරි. ඇසියුමින් තමයි එතකොට. අපි හරියටම නිශ්චිතව දැනගෙන නෙමෙයි සාධක මනවින් පරීක්ෂා කරලාම නෙමෙයි. අපිට යමක් ඇහුනහම දැනුනහම අපි හිතනවා නෑ එහෙම වෙන්න ඇති තමා කියලා. හුඟක් දේවල් අපි පිළිගන්නේ සාමාන්‍යයෙන් ඒ විදිහට තමයි. සාධක ඔක්කොම හොයන්නේ නෑනේ. එහෙම වෙන්න ඇති කියලා එකපාරටම හිතනවා. දැන් එක එක්කෙනා සම්බන්ධ ඒවයිදී තව කෙනෙක්ගේ වැරද්දක් හරි මොකක් හරි දෙයක් කරන්න ගියාමත් අපි හුඟක් වෙලාවට හිතන්නේ ওই විදිහටම තමයි. ආකාර පරිවිතර්කයෙන් මේ එහෙම වෙන්න ඇති තමයි කියලා. ඇවිල්ලා අපි පිළිගන්නවා හුඟක් වෙලාවට එහෙම. මොකද හුඟක් වෙලාවට මේක වෙන්නේ මගේ මම එහෙම පිළිගන්න කැමැත්තක් මගේ හිතේ තියෙනකොට ඒක ලේසියෙන්ම මං එකඟ වෙලා කැමති වෙනවා එහෙම වෙන්න ඇති තමයි කියලා. අන්න ඒ විදිහට ගන්න පිළිගැනීමට තමයි ඔය ආකාර පරිවිතර්කය කියලා කියන්නේ. Right. හොඳයි. Thank you, sir. හරි. එහෙම මොනවා හරි තිබුණාම අහන්න කතා කරන්න හොඳයි. අපි යම් දේවල් තේරුම් අරගෙන ගනිමු කියන්න එපා. Similarly, from becoming as a requisite condition comes birth. From clinging sustenance as a requisite condition comes becoming. From craving as a requisite condition comes clinging sustenance. From feeling as a requisite condition comes craving. From contact as a requisite condition comes feeling. From the six sense media as a requisite condition comes contact. From name and form as a requisite condition come the six sense media. From consciousness as a requisite condition comes name and form. From fabrications as a requisite condition comes consciousness. අඤ්ඤත්‍රේව ආවුසෝ මුසිල සද්ධාය අඤ්ඤත්‍ර රුචිය අඤ්ඤත්‍ර අනුස්සව අඤ්ඤත්‍ර ආකාර පරිවිතක්ක අඤ්ඤත්‍ර දිට්ඨි නිජ්ජානක්ඛන්තිය අත්තා යස්මතෝ මුසිලස්ස පච්චත්තමේව ඥානං භවපච්චයා ජාතිති උපාදානපච්චයා භවෝති තණ්හාපච්චයා උපාදානංචි වේදනාපච්චයා තණ්හාති පස්සපච්චයා වේදනාති සලායතනපච්චයා පස්සෝති නාම රූප පච්චයා සලායතනಂತಿ විඥාන පච්චයා නාම රූපಂತಿ සංකාර පච්චයා විඥානಂತಿ අවිජ්ජා පච්චයා සංකාරාති. එතකොට දැන් ඒක මේ සිංහලකට කියලා ඉන්නම්.
ඇවත් මුසිල ඇදහීමෙන් වෙන්වම රුචියෙන් වෙන්වම පරම්පරාගත කතාවෙන් වෙන්ව ආකාර කල්පනා කිරීමෙන් වෙන්ව තර්කයෙන් වෙන්න ඇවත් මුසිලහට භවය නිසා ඉපදීම ඇතිවේ යයි තමාම උපදවාගත් ඥානය ඇත්තේද ඇවත් සවිත්තේ ඇදහීමෙන් වෙන්වම රුචියෙන් වෙන්වම කතාවෙන් වෙන්ම ආකාර කල්පනා කිරීමෙන් වෙන්න තර්කයෙන් වෙන්න භවය නිසා ජාති ඉපදීම ඇතිවී යන මේ මම දනිමි මම මේ දකිමි. එතකොට මේ ටික ඔක්කොම එකට මේ අරන් තියෙන්නේ ඒක කෙටි කරලා මේ සූත්‍රයේ අරන් තියෙනවා මේ පාලි එකේ ඉංග්‍රීසි එකේ දෙකේදීම සමස්තය දිගින් දිගටම තියෙන එකම කෙටි කරලා අර විදිහටම අර කිව්ව ආකාරයෙන්ම ශ්‍රද්ධාය අනුශ්‍රවය ආකාර පරිවිතර්කය දිට්ඨි නිජ්ජානක්ඛන්ති කියන මේ සාධක ගැන සලකන්නේ නැතුව ඒවා සාධක හේතුව හැටියට ගන්නේ නැතුවම මේ පටිච්චසමුප්පාදයට අදාළ කරුණු සම්බන්ධයෙන් Tamanට අවබෝධයක්ම තියෙනවාද කියන එක තමයි මෙතෙන්දී දිගින් දිගටම අහගෙන යන්නේ. එතකොට එතෙන්දී කියනවා from becoming as a requisite condition comes birth. ඒතර ඉස්සෙල්ලා කිව්වේ ජාතිය නිසා ජරා මරණ දෙක ඇති වෙනවා කියන එක ඔබට වටහාගෙන ඔබට වැටහිලා තියෙනවාද කියලානේ අහුවේ. දැන් ඊළඟට අර විදිහටම අර කිව්ව සාධක සද්ධාය අඤ්ඤත්‍ර රුචිය අඤ්ඤත අනුස්සව අඤ්ඤත්‍ර ආකාර පරිවිතක්ක අඤ්ඤත්‍ර දිට්ඨි නිජ්ජානක්ඛන්තිය කියන ඒ ටික හැමතැනටම අදාළයි. ඒතර ඒ විදිහට ඒ සාධක පැත්තකින් තිබ්බොත් එහෙම ඒ සාධක මූලික ෆැක්ට්ස් හැටියට කරුණු හැටියට ගණන් ගන්නේ නැතුව ඔබේම ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් ඔබේම වටහා ගැනීමකින් කවුරුවත් කියපු නිසා කවුරුවත් පිළිගන්න නිසා අනික් අය කියන නිසා කියන මේ සාධක එකක්වත් නැතුව ඔබේම වැටහීමට අනුව මේ ඉස්සලා කිව්වා ජරා මරණ දෙක ඇති වෙන්න හේතුව උපත නිසා ජරා මරණ දෙක ඇති වෙනවා කියන එකනේ. ඒතර ඊළඟට මේ භවය නිසා උපත සිද්ධ වෙනවද කියන එක. භවපච්චයා ජාති කියන එක. එතකොට භවය කියන එක පදනම් කරගෙන භවය කියන එක සාධක කරගෙන ඉපදීම කියන එක සිද්ධ වෙනවායි කියන එක ඔබට වැටහිලාද තියෙනවද කියලා මේ එකින් එක අහන්නේ. එතකොට භවය කියන එක අපි දා කතා කළා becoming කියන එක මීට කලින් සූත්‍රයකදී අපි කතා කළා becoming කියන්නේ වෙනවා කියන එක ඉවෙන්ට් එකක්. ඒක නැත්තම් වීමක් කියන එක භවය කියලා කියන්නේ. එතකොට මේ භවය කියන එක තුලින් තමයි උපත කියන එක ලබා දෙන්නේ. එතකොට මේක අපිට ආකාර දෙකකින් සලකා ගන්නට පුළුවන්. එකක් තමයි අපි එදා කතා කළා හැම විටම මේ becoming එක වෙමින් තමයි ඉන්නේ කියලා. දැන් becoming කියලා කියන්නේ වෙනවා කියන එකනේ වීම් සමුදායක්නේ. වෙනවා. ඊළඟ අදියරට යනවා කියන අර්ථයනේ becoming කියන්නේ. එතකොට මම එදා අපි පැහැදිලි කර ගැනීමක් කළා අපි ඉන්න තත්වය තුල අපේ සමෝදානය අපේ ඒකාග්‍රතාවය එකඟතාවය එහෙම නැත්නම් සමස්ත එකතුව කියන එක අස්සට අලුතෙන් එකක් ආවහම ඒ අලුතෙන් ආපු එකත් එක්ක අර කලින් තිබුණු සංවිධානය තවත් හැඩයක් අමුතු හැඩයක් ගන්නවා. ඒ අමුතු හැඩයක් ගත්තාම දැන් ඒ අලුත් හැඩේ තමයි දැන් ඒකේ තියෙන්නේ. එතකොට මේ අලුතෙන් එන එක කොයිතරම් ප්‍රබලද මධ්‍යමද ක්ෂුද්‍රද කියන කුඩාද මධ්‍යම ප්‍රමාණයේද ප්‍රබලද කියන එක අපි දන්නේ නැහැ. ඒ කොයි විදිහෙන් ආවත් කොයි ප්‍රමාණයෙන් ආවත් මේ ආපු මේ තියෙන සංවිධානය මේ වෙන විට තියෙන ෆෝමැට් වෙලා තියෙන සකස් වෙලා තියෙන ඒකකය වෙනස් වීමකට
ලක් වෙනවා. එතකොට ඒ වෙනස් වීම තමයි මේ භවය කියලා කියන්නේ. ඊළඟ භවයක්, ඊළඟ වීමක්, ඊළඟ තත්වයකටපත් වෙනවා. එතකොට මම සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි මොකද මේ කාරණේ අපි නැවත අපි සාකච්ඡා කරන එක තේරුම් ගන්න එක හරි වටින දෙයක් මේක. අපිට ඒවා පිළිබඳව තියුණුව හඳුනා ගන්න තරමට ඒවයෙන් අපි ගන්න ආලෝකය වටහා ගැනීම තව තවත් ශක්තිමත් වෙන නිසා අපි කොච්චර කතා කළත් කමක් නැහැ ඕන තරම් කාලය අරගෙන. ඔබත් ඒ සම්බන්ධයෙන් යම් විමසීම ඕන තරම් කරන්න. මොකද දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි වතුර වීදුරුවක් අරගෙන මේකට ලුණු කැටයක් දැම්මහම මේ සමස්ත වතුර වීදුරුවේ තියෙන සියලුම ජලය ලුණු රසයකටපත් වෙනවා. ඒකට පුංචි ලුණු කැටයක් දැම්මොත් යාන්තමට ඒ ලුණු රසය දැනෙනවා. ලුණු හැන්දක් විතර දැම්මොත් එහෙම ටිකක් සරට තදට ලුණු ගතිය දැනෙනවා. තේ හැඳි 3-4ක් ලුණු දැම්මොත් එහෙම අපිට ඒ ලුණු සාන්ද්‍රණයක් බවට පත් වෙනවා. අපිට බොන්නත් බැරි තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ විදිහට මේ ලුණු ගොඩක් නෙමෙයි එක ලුණු කැටයක් දැම්මත් ඒ ජලයේ තිබිච්ච කලින් තිබුච්ච ලුණු රසයක් නැතුව තිබුණු ස්වභාවය වෙනස් වෙලා අලුතෙන් ආපු එකතු වෙච්ච ලුණු රසයක් ඒ වතුර වීදුරුවේ තියෙනවා. එතකොට අපි මේක ලුණු රසයෙන් යුක්ත වතුර වීදුරුවක් කියන තත්වයටපත් වෙනවා. ඒතර අපි සීනි කැට කීපයක් දැම්මොත් ඒත් ওই විදිහට එහි රසය වෙනස් වෙනවා. අපි මේකට වර්ණකයක් මොකක් හරි දැම්මොත් රතු පාට සායම් බිඳුවක් දැම්මොත් එහෙම ඉතාමත්ම පුංචි ප්‍රමාණයේ ඒකේ හැඩය ඒකේ වර්ණය වෙනස් කරන්න පුළුවන්. මේකට අපි සුවඳ වර්ගයක් පොඩි බිඳුවක් දැම්මොත් එහෙම ඒ මුළු වතුර වීදුරුවේම තියෙන ගන්ධය වෙනස් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට එහි රසය, වර්ණය, ගන්ධය මේ වගේ දේවල් ඉතාමත්ම පුංචි සාධකයක් අරකට එකතු කරලා අපිට වෙනස් කරන්න පුළුවන් ඕන. එතකොට දැන් කලින් තිබුණු වතුර වීදුරුව ඒකේ වර්ණයක් මේ සුවඳක් ගන්ධයක් මේ මොකක්වත් තිබුණේ නැති එකක් ඒක. ඒකට මේ අලුතෙන් දාපු ඉතාමත්ම කුඩා ප්‍රමාණයක රසය හෝ වර්ණය හෝ ගන්ධය හෝ තුලින් අපිට යම් වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒක කලින් තිබුණු වතුර වීදුරුවේ ඊළඟ තත්වය. ඒ වතුර වීදුරුවට එහෙම එකක් වුණා දැන් මේ අලුතෙන් දාපු එක නිසා. එහෙම වුණාම දැන් අර වතුර වීදුරුව ලුණු රස තියෙන පැණි රස තියෙන වීදුරුවක් වුණා කියන වීම එතන තියෙන අතරේ දැන් ඒක මින් පස්සේ ලුණු රස ඇති වීදුරුවක් වතුර වීදුරුවක් හැටියටයි තියෙන්නේ. ලුණු රස ඇති වතුර වීදුරුවක්. පැණි රස ඇති වතුර වීදුරුවක්. රතු පාට, රෝස පාට, කොළ පාට ඒ පාට ඇති වතුර වීදුරුවක්. මේ ගන්ධයෙන් යුතු වතුර වීදුරුවක් කියන උපත දැන් එයාට තියෙනවා. එයා ඒ වගේ ඒ විදිහට තමයි දැන් ඉන්නේ පෙනී සිටින්නේ. ඒක වීම තමයි අතෙන්දී උනේ. අර සාධකයේ යෙදීම නිසා කලින් තිබිච්ච අවර්ණ අසුගන්ධ රසයක් නිශ්චිත රසයක් නැති වතුර වීදුරුවට අර තියෙන සාධක දැම්මහම ඒක එහි ස්වභාවය වෙනස් වීම තමයි ඊළඟ වීම becoming එක. එහෙම වුණාම ඒක ඒ වර්ගයේ වතුර වීදුරුවක් හැටියට තමයි දැන් පෙනී සිටින්නේ. එතකොට අපි මේක වර්ග කළොත් එහෙම අපි දැන් ඒ ලුණු රස ඇති වතුර වීදුරුව වෙනම තියෙනවා. පැණි රස ඇති වතුර වීදුරුව වෙනම තියෙනවා. මේ පාට ඒ වර්ණයෙන් යුතු වතුර වීදුරුව වෙනම තියෙනවා. ඒ කියන්නේ අපි ඒ જાතියේ වතුර වීදුරුව එතකොට. ලුණු රස ඇති වතුර වීදුරුව
අපි කීපයක් අරගෙන වර්ග කරලා වෙන් කළොත් එහෙම. එතකොට ඒ જાතියට එයා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එක්තරා උපතක් එයාට ඇවිල්ලා තියෙනවා. ඒ වර්ගයේ එකක් බවට. ඒ වර්ගයේ එකක් බවට ආවේ හැබැයි අර සාධකයේ එකතු වීම නිසා ඒ එකතු වීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා වීමක් හැටියට. becoming එකක් හැටියට. එහෙම වුණාට පස්සේ එයා ඒ වර්ගයේ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වර්ගයේ එකක් බවට පත් වෙනවා. ඔය විදිහටම තමයි අපේ සිතටත් අලුත් සාධකයක් සම්බන්ධ වෙනකොට ඒ සම්බන්ධ වීමත් සමගම කලින් තිබිච්ච ෆෝමියුලා එක, කලින් තිබිච්ච ස්ට්‍රක්චර් එක, කලින් තිබුණු සංවිධානය වෙනත් සංවිධානයක් බවට පත් වුණා. අපේ මනසෙත් අපේ සිතෙත් ඔකම වෙනවා. අර වතුර විදුලේ උදාහරණේ වගේ අපේ සිතටත් අලුතෙන් කෑල්ලක් අලුතෙන් කාරණයක් එකතු වුණාම ඒ කාරණයත් සහිත සිතක් බවට පත් වෙනවා. ඒ කාරණය ඒකට එකතු වෙනවා. ඒක තමයි ඊළඟ වීම. ඉවෙන්ට් එක ඊළඟ becoming එක. එතකොට එහෙම වුණාට පස්සේ එය ඒ විදිහේ හිතක් බවට පත් වෙනවා. දැන් අපි සරල අර උදාහරණයම වෙන විදිහකට ගමුකද? හිත දැන් සාමාන්‍ය අපේ ක්‍රියාත්මක හිතක් තියෙනවා. ඒ සිතට ඇතුළු වෙනවා තරහ සිතුවිල්ලක්. දැන් අරකට අපි අර වතුර වීදුරුවට ලුණු දැම්මා වගේ, සීනි දැම්මා වගේ, වර්ණයක් දැම්මා වගේ අපි මේ සාමාන්‍යයෙන් තියෙන හිතට එකතු වෙනවා තරහ සිතුවිල්ලක්. මේ තරහ සිතුවිල්ල එකතු වීමේ ක්‍රියාව තමයි becoming වෙන්නේ. ඊළඟ ස්වභාවයකට යනවා. ඊළඟ ස්වභාවයකට හැඩය මාරු වෙනවා. ඊළඟ ස්වභාවයට හැඩේ මාරු වුණාම දැන් එයාට තරහ සිතුවිල්ලක් ඇති වෙලානේ තියෙන්නේ හිතේ. ඒ හිතේ තරහ සිතුවිල්ලත් එකයි දැන් මේ හිත තියෙන්නේ. එතකොට දැන් මේ සිත තරහ සිතක්. දැන් තරහ සිතක ඉපදීම තමයි වෙලා තියෙන්නේ. තරහා සිතුවිල්ල පැමිණීම අර වෙනස්කම ඇති කිරීමට සාධකය වෙන අතරේ තරහ සිතුවිල්ලත් සහිත හිත තරහ සිතක් හැටියට තමයි දැන් තියෙන්නේ. දැන් එයාගේ සිත නැවත උපන්නා જાතියක් හැටියට ගත්තා තරහ සිතක් හැටියට. දැන් ඒ තරහ සිත තමයි දැන් තියෙන සිත. ඒක කොච්චර වෙලාවක් හරි අපි කියමුකෝ පැයක් තිබුණා කියලා ඒ තරහ සිත ඒ සිතේ. එතකොට එයාගේ පැයක කාලයක් මුළුල්ලේම ඒ සිත තරහ සිතක් හැටියට දැන් තිබිලා තියෙනවා. පැවතිලා තියෙනවා. ඒ පැවැත්ම ඒකට දැන් ආවේනික එහිම ස්වභාවයක් හැටියට තියෙනවා. ඒ හිත අලුතෙන් පත්වෙච්චි තත්ත්වය තමයි ඒක. ඒක තමයි ඒකේ જાතිය. මේ සම්බන්ධයෙන් මොකුත් ගැටලුවක් තියෙනවද මොකක් හරි? මේ හඳුනා ගැනීමක් හෝ හඳුනා ගැනීමට බාධාවක් හෝ එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් මොකුත් ගැටලුවක් එහෙම? හොඳයි. දැන් අපි මේ ස්වභාවය මේ කාරණේ තාම හොඳින් අවබෝධයට හඳුනා ගැනීමට ගන්න ඕනේ. ඒක තමයි මේ පැවැත්මේ ස්වභාවය තීරණය වෙන්නේ. අපේ මනස කොයි විදිහටද සංවිධානය වෙන්නේ, ෆෝමැට් වෙන්නේ, සකස් වෙන්නේ කියන එක තීරණය වෙන්නේ මේ සංවිධාන රටාව තුලින්. එතකොට භවපච්චයා ಜಾති වෙන්නේ ඒකයි. භවය කියන්නේ වෙනවා කියන එක, වෙන්නේ මොනවා හෝ සාධකයක් අලුතෙන් මේකට එකතු වෙන එක. ඒ එකතු වීම නිසා ඒ හැඩය ඇති ඒ අලුත් සංවිධානය ඇති
අලුත් ව්‍යුහයේ ඇති සිතක් බවට පත් වෙනවා. දැන් සිතනේ මෙතෙන්දී වෙන්නේ එක. එතකොට අපි ඊළඟට උපතක් හැටියට මරණයෙන් පස්සේ යන උපතක් කරා යන එකක් සම්බන්ධයෙන් වුණත් වෙන්නේ ඕකමනේ. දැන් අපි සාමාන්‍ය සිතකට අපි ප්‍රේතයෙකුට අදාළ පහත් සිතුවිලි අපි ඇතුළු කළොත් ඒ සිතට ඒ සිතේ භවය සකස් වෙනවා භවය සංවිධානය වෙනවා ප්‍රේත කියන තත්වයට අදාළව එහි තහවුරු වුණාම ඒක එහි කොටසක් වුණාම ඒ සිත ප්‍රේතයෙකුට අදාළ වූ සිතක් ලෙස උපත ලබනවා. ඒ කියන්නේ ඒ වර්ගයේ සිතක් වෙනවා. එතකොට ප්‍රේත තිරිසන් නරක අසුර කියන අපායට සම්බන්ධ එකක් හැටි දිව්‍ය ලෝක වලට අදාළ සිතක් හැටියට හරි දිව්‍ය ලෝක 6ක් තියෙනවානේ. මේක හෝ බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවානේ. ඒ 20ට අදාළව හෝ කවර හෝ ආකාරයක. එතකොට මේ ඕනෑම භවයකට ඕනෑම ජාතියකට පිවිසෙන්න අදාළ වෙන සාධක සැපයීමක් භවයේ හැටියට becoming එක හැටියට අපිට සැපයීම තුලින් තමයි ඒ වර්ගයේ එකක් බවට පත් වෙන්නේ. එතකොට ඊට පස්සේ ඒ හිත ඒ වර්ගයේ සතෙක් බවට පත් වෙනවා. යක්ෂයෙක් වෙන්න පුළුවන්, ප්‍රේතයෙක් වෙන්න පුළුවන්, භූතයෙක් වෙන්න පුළුවන්, පිසාචයෙක් වෙන්න පුළුවන්, තිරිසන්ගත තත්වයකවත් වෙන්න පුළුවන්, දිව්‍ය මට්ටමක තියෙන්න පුළුවන්, බ්‍රහ්ම තල වෙන්න. ඒවයිත් හරි ප්‍රභේද මහා ගොඩක් තියෙනවානේ. ඒවා ප්‍රධානව 20ක් තියෙනවා. තව අතුරු ඒවා වෙනස්කම්. ඒ හැම එකේදීම ඒ වර්ගයේ සිතක් හැටියට ෆෝමැට් වෙනවා අලුතෙන්ම. එතකොට භවපච්චයා ජාති කියලා කියන්නේ අර අලුතෙන් වෙන වීමත් සමග අපි ඒ වීමට ඉඩ දුන්නොත් ඒ වීම පිළිගත්තොත් ඒ වීමට මනසේ සිත මනස ඉඩ සලසා දීම දුන්නොත් ඒක පිළිගත්ත ඒකත් එක්ක තියෙන ඊට අදාළ වූ සත්වයක් බවට පත් වෙනවා. එතකොට එයා ඒ වර්ගයේ කෙනෙක් තමයි ඊට පස්සේ. උපත ඒකේ තියෙන. ඒක වෙන්නේ හිතේ. ඒ හිතේ වෙනවා කියන එක තමයි ඊට පස්සේ භෞතික වශයෙන් මෞකුසක හෝ වෙනත් සත්ත්ව නිකායක යම් කිසි ඕන මේක උපත හැටියට ලබන්න ඒක හේතු වෙනවා. හේතු වෙන්නේ හිතෙන් තමයි. හිතනේ සකස් වෙන්න තියෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ හිතේනේ විඥානයේ වෙනස් වෙන්නේ. ඒතර විඥානයේ ඇති වෙන අලුත් භවය හා ජාතිය මත තමයි ඒකේ භෞතික ස්වરૂපේ ඊට පස්සේ සකස් වෙන්නේ. භෞතික ස්වરૂපේ සකස් වෙන්න අදාළ වෙන්නේ හිතේ මානසිකව ඒක ඒ විදිහට සංවිධානය වුණාම. මානසික සංවිධානය වෙන්න අදාළ උනේ අර අලුතෙන් ඒකට එකතු වුණාම භවය වෙනස් වුණාම. එතකොට භවය වෙනස් වීම නිසා ජාතිය කියන එක ඒ වර්ගයේ කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි භවපච්චයා ජාති කියලා කතා කරන්නේ. ඒක අර වතුර විදුලි උපමාව වගේම මනස කියන එක තුලත් විඥානයේ මනස අපි මනස සිත විඥානයේ කියන ඒවා පොදුයි අපි ගන්නවා අපිට තේරුම් ගන්න පහසුකමට. ඒතර විඥානයේ කියන තම ධර්මානුකූල වචනේ. ඒ විඥානයේ තියෙන මේ ෆෝමැට් එක සකස් වෙන්නේ ව්‍යුහය හැඩහුරුව සකස් වෙන්නේත් ওই විදිහටමයි. අපි ඕන කෙනෙකුගේ හිත ඔය රටාවට පත් වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ ඒ විදිහේ හැඩ ගැහෙන්න පුළුවන්. ඒක සියුම් විදිහට වෙනස් වෙන්නත් පුළුවන්, මධ්‍යම ප්‍රමාණයෙන් වෙනස් වෙන්නත් පුළුවන්, ඉතා බරපතල විදිහට වෙනස් වෙන්නත් පුළුවන්. ඒතර ඒවා ඒ තියෙන වෙනස්කම් වල ගැඹුරුකම අර හොඳ හෝ නරක පැත්තට අපි කතා කරනවානේ ගරුක අකුසල කර්ම බරපතල මේවා හැටියට. එතකොට ඒ වගේම ගරුක කුසල කර්ම ධානායතන හැටියට. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අර ඊ타ත්ම ප්‍රබල මට්ටමේ becoming එකක් සපේනවා අපේ මනසට අර කියන ගරුක කියන අකුසල හෝ කුසල වලින්. එතකොට ප්‍රබල විදිහට ඒක ඒ වර්ගයේ හිතක් බවට ඊට පස්සේ පත් වෙනවා. අනික් පුණ්‍යමේ හා
පාපකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන්ුත් ඔය විදිහේ සියුම් ආකාරයේ වෙනස්කම් ඒ සිතේ ඇති වෙන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. එතකොට මේ විදිහට තමයි භවපච්චා ජාති කියන එකට අපිව හසු වෙන්නේ, අපිට අදාළ වෙන්නේ, අපි එහි කොටස්කාරයෝ බවට පත් වෙන්නේ ඔන්න ඒ ක්‍රමයට. ඔබට ගැටලු මොනවා හරි තියෙනවා නම් ඕන කියලා කියන්න. මේ ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මෙතෙන්දී අපි එහෙම පත් වෙනවා කියලා හිතන්නේ අපි කියන්නේ භවංග සිත. අයිගෙන් ඒක අපි හිතන්නකො කෙනෙක් තමන්ට අත්දැකීමක් නිසා අපිට එන යම් කිසි කෙනෙක්ට තරහක් ආවා කිව්වම දැන් මේ අපි මේ කියන මේ අලුත් විදිහකට පත්වීම කියන එක එතෙන්දී අපි සිතේ මොන කොටස ගැනද හිතන්නේ මේ? ඒ කියන්නේ අපි හිතන්නේ භවංග සිත කියන එක. ඔව්. හරි. ඔව් භවංග සිතේ තමයි. මොකද අපේ හිතට ආපු ඕනෑම එකක් ඩිපොසිට් වෙනවනේ. ඒ ඩිපොසිට් වීමට ධර්මයේ කතා කරන එක තමයි තදාලම්බණය කියන වචනේ. ඒතර තදාලම්බන කියන එකෙන් තමයි අපි ඩිපොසිට් වෙනවා, රෙජිස්ටර් වෙනවා කියන එක. රෙජිස්ට්‍රේෂන් එකක් ඒක. තදාලම්බණය වීම. ඩිපොසිට් වීම. එතකොට ඒ කියන්නේ මගේ භවාංග සිතෙහි ඒ අලුතෙන් ආපු එක රෙජිස්ටර් වෙනවා. ඒ රෙජිස්ටර් වීමේ ප්‍රමාණය කොයිතරම්ද කියන එක එක එක්කෙනාට වෙනස් වෙනවා. එක එක සිද්ධියෙන් සිද්ධියට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒකත් සහිත සිතක්නේ දැන් තියෙන්නේ. ඒතර ඒ සිත සහිත හිතක් වුණාම ඒ හිතේ හිමිකම, ඒ හිතේ හැඩය, ස්වરૂපය ඒ රටාවට හැඩ ගැසෙන්න පටන් ගන්නවා. මම අර මේ වතුර විදුලි උපමාවෙන් කිව්වේ ඒකයි. එතකොට ඒකට අපි අරපු දාපු වර්ණකය හෝ රසකාරකය මොකක් හරි එකක් මත එහි හැඩේ වෙනස් වෙනවා වගේ මේ අලුතෙන් ආපු ඉවෙන්ට් එක මොකක් හරි ඉන්සිඩන්ට් එක මොකක් හරි එකතු වෙච්ච එක ඒකේ තියෙන ප්‍රබලතාවය අනුව ඊ타මත්ම මයින්යුට් ඊ타ම පුංචි එකක් නිසා ලොකු වෙනසක් ඇති වෙන එකක් නැහැ. නමුත් සියුම් ප්‍රමාණයේ හෝ වෙනසක් වෙනවා. ඒකේ තියෙන තීව්‍රතාවය, ඒකේ තියෙන ඩෙන්සිටි එක, ඒකේ තියෙන ප්‍රබලතාවයට අනුව ඒ සිත කොයි මට්ටමකටපත් වෙනවාද කියන එක තීරණය වෙනවා. එතකොට ඒක තැන්පත් වීම සිද්ධ වෙන්නේ ධර්මයට අනුව අභිධර්මයේ ගන්නන භවාංග සිතේ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒක ලයිෆ් කන්ටිනියුම් කියලානේ කියන්නේ. එතකොට ඒ කියන්නේ අපේ සාංශාරික භව පැවැත්මේ තේමා රටාව තමයි ලයිෆ් කන්ටිනියුම් එක වෙන්නේ. භවංග චිත්තේ වෙන්නේ. ඒක එහි තමයි මේ සියල්ල සටහන් වෙලා තියෙන්නේ. අපේ මේ හાર્ඩ් ඩිස්ක් එක වගේ. ඒතර ඕනෑම වෙලාවක ඉදිරියට මතු කර ගැනීම සඳහා අදාළ ඇප්ලිකේෂන් එකක් කරහා අදාළ ඕඩර් එකක් ඇනවීමක් කරහා අදාළ නියෝගයක් කරහා කමාන්ඩ් එකක් කරහා එළියට එන්න නම් ඒක තියෙන්න ඕනනේ ASCII. අපේ මේ ඩිවයිස් එක කම්පියුටර් එක ඒක හાર્ඩ් ඩිස්ක් එකේනේ තියෙන්නේ. ඒතර හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන එක අපි අලුතෙන් කරන ඇනවීමකින් කමාන්ඩ් එකකින් කවර හෝ හෙඩ් සාධකයක් අර්ථෙන්ට බලපාන්න ඕන ඒක මේ ට්‍රිගර් වෙන්න. ඒ ට්‍රිගර් වෙන්නේ මෙහෙන් මොකක් හරි එකක් දුන්නාම. එතකොට ට්‍රිගර් වෙන්න අවශ්‍ය දේ අපි කළාම ඒක අනකේ තියෙනවා. සටහන් වෙලා රෙකෝඩ් වෙලා තියෙනවනේ. ඒ තියෙන එක මතුවෙනවා. එතකොට ඒ වර්ගයේ සත්වයා මතු කරන්න පුළුවන් ඒක ට්‍රිගර් වුණාම. එතකොට ඒ විදිහට ඒක තැම්පත් වෙලා තියෙනවා. එතකොට ඒ තැම්පත් වීම ධර්මානුකූලව ගත්තාම ඒ භවංග චිත්තේහි තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒක හිමිකරු වෙන්නේ ඒක තමයි එතකොට.
එතකොට ස්වාමීන් වහන්සේ ඒ තීව්‍ර වීම වෙන්නේ අපි ඒ ඔස්සේම ඒ ඔස්සේම හිටියොත් පමණයි නේද? ඒ කියන්නේ අපි හිතන දැන් අපිට එකපාරට තරහක් ආවා නම් නමුත් ඒ තරහ එනවත් එක්කම අපේ මනසට අපිට හදාගන්න පුළුවන් නම් මේ එන දේ වැරදි කියන එක එතකොට තීව්‍ර වීමක් වෙන්නේ නැහැ. ඔව්. හරි. එතකොට අපි තරහ කියන එක ඕනෙකමකට එන්න පුළුවන්. තරහ ඕනෙකුත් ඕනම කිව්ව අකුසලයක් හිතකට රිංගන්න පුළුවන්. රිංගුවට අපි ඒක වහාම නිවැරදි කළොත් නැත්නම් ඒහි තියෙන බල සම්පන්නභාවය අපි අඩු කළොත් ඒකට ප්‍රතිපක්ෂ දෙයක් අපි අතුළු කරලා ඒක නිවැරදි කළොත් එහෙම ඒකට ඒ අගය තියාගන්න බෑනේ තවදුරටත්. ඒක අඩු කරගන්න වෙනවනේ හේතු. දැන් අපි කියමුකෝ දැන් අපි වතුර වලට තේ ටිකක් දැම්මා. වතුර වලට තේ මිශ්‍ර වුණාම දැන් ඒ තේකේ තියෙන කහට ගතිය තදට තියෙනවා. අපි මේකට දෙහියඹුල් ටිකක් දැම්මොත් එහෙම අර කහට එකේ තියෙන බරපතලකම අඩු වෙනවා ඊට පස්සේ. එතකොට අපිට දැන් ඒකේ කහට අඩු කරගන්න ඕන නම් දෙහි ටිකක් දාන්න පුළුවන්. දෙහියඹුල් ටිකක් දැම්මහම අර කහට ගතිය නැති වෙලා යනවා. එතකොට දැන් අපිට අර ආපු එක මොකක් වුණත් ඊට ප්‍රතිපක්ෂ හෝ ඒකට රියැක්ට් කරන කවර හෝ ක්‍රමයකට ඒකේ ඉවත් කරගන්න, එහි බල අඩු කරගන්න, එහි ගැඹුරුකම, එහි හානිකර තත්ත්වය අඩු කරගන්න අපිට පුළුවන් ඕනෑම වෙලාවක අවශ්‍ය දෙයක් කරලා. ඔබතුමා කියපු එක හරි එතකොට. එතකොට ඒ අපිට එන අදහස හරි becoming එක අපි ඒක බල රහිත කළොත් එහෙම එහි තියෙන ගැඹුරු වටිනාකම එහි තියෙන හානිකර తত্ত্বය අපිට අඩු කරගන්න පුළුවන් නම් යම් ප්‍රමාණයකට ඒක ඒ විදිහටම අපිට නැවත බලපාන්න හේතු වෙන්නේ නැහැ. ඒකේ තියෙන ශක්තිය නිෂේධ කරන්න, අඩු කරන්න, රෙඩියුස් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. දැන් අපි ඔය භාවනාව කියන එකෙන් අදහස් කරන්නේ අපේක්ෂා කරන්නේ ඒක තමයි. කොහොම අපේ හිතට ඇතුළු වෙලා ඒ හිත වහගෙන හිත අරක් අරගෙන හිත ස්පොයිල් වෙලා යන්න දෙන්නේ නැතුව අපි ඒවා ඒ අහිතකර බලපෑම අඩු කිරීමේ ක්‍රියාවලියක් තමයි භාවනාවේදී වෙන්න ඕනේ, කරන්න ඕනේ දේ, සිද්ධ වෙන්න ඕනේ දේ සැබෑවටම. එතකොට එහෙම මේ ක්ලෙන්ස් වුණොත්, එහෙම පිරිසිදු වුණොත් තමයි පිරිසිදු සිතක් එතකොට අපිට ලැබෙන්නේ. එහෙම නැත්නම් අර ක්ලේශයන්ගෙන් අර අහිතකර දේවල් වලින් සිත කිලිටි වෙලා වෙහෙසටපත් වෙලා සංකිලිට තත්වයකට පත්වීම තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි ඔය භාවනාව කියන එකෙන් අපි අපේක්ෂා කරන්නේ අන්නේ තත්ත්වය අඩු කරන්න දරන උත්සාහයක් හැටියට. අපි භාවනාය පහතබ්බ කියලා අපි කියන්නේ භාවනා කිරීමෙන් හිත නැවත නැවත යොමු කිරීමෙන් අභ්‍යාස කිරීමෙන් අර තියෙන දෝෂ සහගත තත්වයන්හි බලය අඩු කිරීමක් නේ කරන්නේ. එතකොට අන්න එහෙම කරගත්තාම ඊට පස්සේ අඩු වෙච්ච බලය සහිතව තමයි අහිතකර දෙයක් ආවත් ඒක සම්පූර්ණයෙන්ම නැති කරන්න තරවට බැරි වුණත් එහි තියෙන අහිතකර බලපෑමේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්කම එනවා එතකොට. මේ කිව්ව කාරණේ හරි එතකොට. right. from මුත් කියනවාද? ස්වාමීන් වහන්සේ දැන් ඒ කියන් ස්වාමීන් දැන් මේ අපිට එන හැඟීම් හරිද වැරදිද කියන හැඟීම අඳුන ගන්නත් යම් කිසි දැනුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ එන එක අපේ භාංග සිටේ තිබුණා කියලා ඒක උනත් අපිට ඒක හරිද වැරදිද කියන එක හඳ ගන්න වෙනම ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර මේ හැම එකටම අවශ්‍යයි නේද අපිට දැන් ඒකනේ ස්වාමීන් අපි කොහොඳ වෙන අපි දැන් ධර්මය අහපු හින්දා ධර්ම දන්නේ නැති එක්කෙනාට ඒක හරිද වැරදිද කියලා
තේරුමක් ගන්න තරම් දැනුමක් නැහැ නේද? එතකොට මේක තියෙන යෝනිසෝමනසිකාරය තියෙන්න ඕන කියලා මට හිතෙන්නේ. හරිද වැරදිද කියලා දැනගෙන අපි ඒක ගන්න කියන එක මට ඔව්. තේරෙන්නේ. එහෙම හරි. එකක්. හරි. එහෙම තමයි. දැන් මොකද ධර්මයේ අපි කතා කරන්නේ කල්යාණ මිත්‍රතාවය හා යෝනිසෝ මනසිකාරයේ මූලික අංග හැටියට එතකොට මේ පරතෝഘോഷය කල්යාණ මිත්‍ර සේවනයේ පරතෝഘോഷය යෝනිසෝ මනසිකාරය කියන ඒවා මේ වැඩේ කරගන්න අපට උදව් වෙන සාධක. එතකොට පරතෝග තව කෙනෙක් අපිට කියා දෙනවා නම් කියනවා නම් මෙන්න මේක තමයි හරි එක මේක තමයි වැරදි එක මේ වැරදි එක ගත්තාම මේ හානිය වෙන්නේ හරි එක ගත්තාම මේ ඉෂ්ට විපාකයේ මේ යහපත තමයි වෙන්නේ කියලා අපිට කියා දෙන ඒ කාරණේ තමයි පරතෝഘോഷය කියලා කියන්නේ. ඒතර ඒක කියා දෙන එක්කෙනා එයාගේ ආශ්‍රය එයාගේ ඒ වචන ඒ කියන අනුමත කිරීම නිර්දේශයන් තමයි කල්යාණ මිත්‍රතාවයෙන් ඇති වෙන්නේ. ඒතර ඒක අපි අපේම අවබෝධයෙන් යුක්තව හඳුනා ගැනීම වටහා ගැනීම අවබෝධ කර ගැනීම වලට තමයි අපි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එතකොට මේ ඔය කියපු ඔබතුමී කියපු ඒක සිද්ධ වෙන්නේ ඒ තුන හරහා තමයි. ඒතර සෝතාපට්ටි අංග හැටියට තියෙන්නේත් ඒවා. ඒ කියන්නේ අපිව නිවැරදි වෙන්න අපිව සකස් වෙන්න හැඩ වෙන්න නිවැරදි ආකාරයෙන් හැඩ ගැහෙන්න අදාළ වෙන්නේ පරතෝഘോഷයත් කල්යාණ මිත්‍ර සේවනයත් යෝනිසෝ මනසිකාරයත් කියන එකෙන් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එහෙම ඒක ස්ටක් වෙලා ඒ තියෙනවනේ එහෙම වෙලා රිජිඩ් වෙලා තද වෙලා බැඳිලාම අල්ලලා හිටිනවනේ ඒක. ඒක පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ අර කරුණු තුනෙන් තමයි වෙනස් කරගන්න පුළුවන්කම එන්නේ. ඒක හරි. එතකොට දැන් අපි කිව්වා becoming මේ birth එකට becoming එක තමයි හේතු වෙන්නේ කියලා. becoming එක තුලින් තමයි birth එක තහවුරු වෙන්නේ. උපත කියන එක. ඒ භෞතික උපතක් මවකුසක හෝ වෙනත් ආකාරයක ඕපපාතික උපතක් වේවා භෞතික උපතක් වේවා කවර හෝ එකක් වෙන්න අදාළ වෙන මානසික සංවිධානය තුළ ගොඩනගන්නේ මේ becoming එකත් එක්ක. එතකොට ඒ becoming එක වෙන්න නම් from clinging sustenance as a requisite condition comes becoming. එතකොට උපාදාන පච්චයා භවෝ. එතකොට අල්ලා ගැනීමක් පදනම් කරගෙන තමයි මේ becoming එක භවය කියන එක සකස් වෙන්න හේතු වෙන්නේ. ඒතර අල්ලා ගන්නවා කියලා කියන්නේ උපාදාන අපි කවර හෝ ආකාරයක රාග ద్వේෂ මෝහ වශයෙන් එන දෙයකදී අපි ඒක අල්ලා ගත්තොත් උපාදාන කරගත්තොත් clinging sustenance එකක් බවට පත් වුනොත් එහෙම තමයි becoming එක. ඒ කියන්නේ අර භවය නැත්තම් යමක් වෙන්න තියෙන possibility එක තීරණය වෙන්නේ අපි කවර හෝ දෙයක් ඒ විදිහට අල්ලගත්තොත්නේ සම්බන්ධ වුණොත්නේ ඒකට අගයක් දුන්නොත්නේ ඒක මං ප්‍රියයි කැමතියි කියලා මගේ එකඟතාවයක් ඒකට ඡන්දයක් දුන්නොත් එහෙම ඒකට අපි අර తත්‍ර తත්‍රාබි නන්දිනී කියන එක අපි ඒ තැන්වලදී ප්‍රිය වෙන ආකාරයට ඒ තැන්වල අගය කරන විදිහේ අගයක් ඒකට අපි දුන්නොත් තමයි ඒක අපි becoming එකක් වෙන්න අදාළ වෙන සාධකයේ සපයන. එතකොට අර භවය කියන එක නැත්තම් ඊළඟ වීම සමුදායක් නේ තියෙන්නේ. ඒ වීම සමුදායට ඉඩ සලසන්නේ ඒක requisite condition එක වෙන්නේ. ඊට අදාළ පෝෂකය බවට පත් වෙන්නේ අර අල්ලා ගැනීමක් මත. ඒකට එකඟතාවයක් අපි දුන්නාම ඒකතාවයේ මත තමයි. From craving as a requisite condition comes clinging sustenance. එතකොට අපි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ craving එකෙන් තෘෂ්ණාවෙන්
තෘෂ්ණාව කොටස් තුනකට බෙදනවානේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. එතකොට කොයි විදිහෙන් හරි මේ තෘෂ්ණාව විසින් තමයි මේ උපාදානය කියන එක සංවිධානය කරන්නේ. උපාදානය කියන එක එළියට එන්නේ එහි වටිනාකම යා ලබා ගන්නේ තෘෂ්ණාව කියන එක පදනම් කරගෙන. ඒ තෘෂ්ණාව කියන එක අපි අස්සේ ඔල්රෙඩි තියෙන එකක්. මේ විදිහට හැම කෙනාගේම තියෙන එකක්. ඒ තියෙන එක පදනම් කරගෙන තමයි උපාදාන කර ගැනීම කියන එක දිගින් දිගට යන්නේ. ඒක අපි දන්නේ නැතුව හිටිය කියන්නේ ඒක අපි හඳුනා ගන්න නැතුව හිටියොත් එහෙම ඒ process එක දිගින් දිගට යනවා. ඔතන තමයි අර අවශ්‍ය වෙන්නේ විද්‍යාවේ අවශ්‍යතාවය එන්නේ ඒ නිසා අපි ඒක එහෙම වෙන බව දැක්කේ නැත්තම් අපි ඒක ඒ රටාව යනවා කියන එකේ තේරුම වෙන්නේ ඒකයි. එතකොට ඒ නිසා ඒක ඇතුලේ තියෙනවා. ඒක රෙඩිමේඩ් එකක් හැටියට තියෙනවා අපි අස්සේ. ඒක සත්වයාගේ පැවැත්ම සඳහා සකස් වෙලා තියෙන හැටි. මේ ක්‍රේවිං එක. එතකොට ඒ ක්‍රේවිං එක රික්විසිට් කන්ඩිෂන් එක බවට පත් වෙලා තමයි උපාදානය කර ගැනීම සිද්ධ වෙන්නේ. උපාදාන එක දේවල් වලට අපි අල්ලා ගැනීම ඒ ශක්තිය දෙන්නේ පසුරක් හදාගන්නේ අර අල්ලා ගන්න තියෙන ඕනකම. ඒක අල්ලා ගැනීම තමයි එතනින් වෙන්නේ. දැන් අර වැලක් ගස්වල එති යනකොට ඒ වැලේ තියෙනවනේ අර පසුරක්. ඒ පසුර අපිට පේනවා. ඇයි පසුර අර කෝටුව වටා එතෙන්නේ කියන එක අපිට පේන්නේ නැහනේ. ඒ පසුර හිමින් සැරේ නොදැනෙන්න පොඩ දික් වෙවි ස්ප්‍රින්ග් එකක් විදිහට අරක වටේ තියලා කෝටුව වටේ අත්ත වටේ මේ සර්පිලාකාරව එතෙනවා. ඒ එතිලා තමයි අල්ලගන්න ඊට පස්සේ ඒක ගලවන්න බැරි විදිහට කාටවත් ගලවන්න බැරි විදිහට ඒක අල්ලගෙන ඉන්නවා ඒක. එතකොට ඒක එහෙම එතෙන්ද එහෙම ඒ කෝටුව වටේ ඔතන්නේ කවුද? එතෙන්නේ ඇයි? එතන තියෙන ඕනකම මොකද්ද? අන්න එතන තමයි අර තෘෂ්ණාව කියන එක මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ තෘෂ්ණාවක් විසින් තමයි අරක මොකද එයාට පවතින්න ඕනනේ. එයා එහෙම අල්ලගත්තේ නැත්නම් එයා බිමට වැටෙනවා. බිමට වැටලා හතුන්ට හැපෑගිලා වැටලා එයා වැල කැඩලා යනවා. එයාට පවතින්න බෑ. බිම ඉන්න බෑ. ඒ නිසා එයා උඩට යන්න ඕනේ. උඩට යන්න නම් හැම දැල්ලක් ගානේම එයා පසුරක් දාලා වෙන කවුරු හරි අල්ල ගන්න ඕනේ. ඒ අල්ලා ගැනීම තුලින් තමයි එයාට උඩට යන්න පුළුවන්කම එන්නේ. ඒතර ඒ අල්ලා ගන්න නම් එයාට අල්ලා ගන්න ඕනකමක් අස්සේ තියෙනවා. ඒ අල්ලා ගන්න තියෙන ඕනකම තමයි අර තෘෂ්ණාව හැටියට තියෙන එක. ඉතින් ඒක අර වැලේ පැවැත්ම සඳහා දීලා තියෙන ඉන්ට්‍රින්සික් ඒක නයිසර්ගිකව ඒ ස්වභාවයෙන්ම එහි පැවැත්ම සඳහා දීලා තියෙන එකක් ඒක. එතන ඒක සත්වයාටත් මිනිස්සුන්ට අනික් සත්වයන්ටත් මනුස්සයාටත් ඔක්කොටම එහෙම තමයි. ඒක පැවැත්ම සඳහා දීලා තියෙන නිසග අවශ්‍යතාවයක්. එතකොට ඒක හේතු කරගෙන අල්ලා ගැනීම කියන එක මේ ක්ලිංගින් සබ්ස්ටන්ස් එක සකස් වෙනවා. ඒක සකස් වෙන්නේ අර පවතින්න තියෙන ඕනකමක් දීලා තියෙන නිසා. සෝනොත් පොඩ්ඩක් අවසර ස්වාමීන් වහන්සේ අද කියවනේ අර ගහක් වැලක් එතන හැටි මම ස්ලෝ මෝෂන් එකකින් දැක්ක වීඩියෝ එකක් මේ YouTube එකේ ඒක දැක්කම ස්වාමීන් වහන්සේ හරියම පුදුමයි ඒ වැල දඟලන හැටි මේ අල්ල ගන්න දාන ධෛර්යය ස්ලෝ මෝෂන් එකෙන් එහෙම තිබිලා ඒක ඊට පස්සේ හොඳට ඒක මෙහෙම යහට මෙහාට ගිහිල්ලා ආරම වෙලා එක පාට බදලා අල්ල ගන්නවා. ඉතින් අද එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා වගේම අපේ තණ්හාවත් ඒ වගේ අර ගෙනියන්න ඕනකමට අර ඒක හරිම ලස්සනයි ස්ලෝ මෝෂන් එකෙන් පෙන්වනවා ඒ වැල මේ ඒ ගහට එතෙන්න දඟලන දැඟලිල්ල හරිම ලස්සනයි ඒක බලන් හිටියා ස්වාමීන් වහන්සේ එක නිකන් ඇඟ නිකන් මොනෝදන මේ වැල පවා මෙච්චර දඟලනව නේද මෙයාට ජීවත් වෙන්න උඩට යන්න කියලා
අන්න හැඟීමාව හරි මටද ස්වාමීන් වහන්සේ ඒක දැන් කියනකොට අරක මට මැවිලා පෙවුණා ස්වාමීන් වහන්සේ. ඒ වගේ තමයි අපිත් දැන් මට හිතෙන්නේ අපිත් මේ අපිට පැවැත්මට දඟලනවයි කියන එක තමයි ඉතින් ස්වාමීන් වහන්සේ. ඉතින් ගස් පවා ඒ වගේ කරනවා නේද කියලා මට ඒ වෙලාවේ හිතුණා. ඔව්. දැන් විඥානයක් ක්‍රියාත්මක නොවන සාකයක් වැලක් ගහක් පවා ඒ වැඩේ එහෙම කරමින් තමයි ඉන්නේ. ඉතින් අපි මේ විඥානයක් ඔස්සේ අපි යන අය කොයිතරම් දඟලිල්ලක් කරනවද නේද? ඒක දැක්කම හරිම පුදුම හිතුණා මේ දැඟලිල්ල දඟලනවද කියලා මේ බදලා අල්ල ගන්න හදන හැටි කියලා. මට ඒක මතක් වුණා ස්වාමීන් වහන්සේ. ඔව්. හොඳයි. ඒ නිසා හරිම මේ චමත්කාර ජනක සිදුවීමක් මේ තියෙන්නේ. දැන් ඒ වගේ ඒ භෞතික එක සකස් වෙනවා වගේම අපේ සිත් අස්සේ සිද්ධ වෙන මේකත් අපි බලනකොට හඳුනා ගන්නකොට විවේකී තැම්පත් මනසකින් යුක්තව අපි බලා ඉන්නකොට අර දැන් කිව්වා වගේ ඒ පසුර අල්ලගන්න යා ඒ දඟලිල්ල කරනවා වගේම අපේ මනසිනොත් අපි මේ දේවල් අල්ලගන්න හැටි අල්ලගන්න දඟලන හැටි සියුම් ආකාරයෙන් කොහොමද වෙන්නේ කියන එක දැන් අර භාවනාවන්හිදී තියෙන වටිනාකම ඔන්න ඕකයි. මේ භාවනා කරනකොට අපි බොහොම නිස්කලංකව සැහැල්ලු සිතින් යුක්තව අපි අපේ සිත්වල ක්‍රියාකාරීත්වයන් ඔබ්සර්ව් කරනකොට ඒවා පරීක්ෂා කරමින් ඉන්නකොට මගේ සිත මේවට ඇලෙන්නේ කොයිතරම් සියුම් විදිහටද කොයිතරම් දැඟලිල්ලක් කරනවද කොයිතරම් ඕනෙකමක් ඒකට දක්වනවද මටත් හොරෙන් ඉතාමත්ම සියුම් විදිහට මේ ග්‍රහණය කර ගැනීම කරන්න හිත දැඟලිල්ල උත්සාහය අපිට අර භාවනාවේදී තමයි පේන්නේ. නිකන් අපි වෙන වැඩ කර ඉන්නකොට වාහනය කෙලවගෙන යනකොට අනික් අය කතා කරනකොට රැකියාව සම්බන්ධ වැඩ අපේ වගකීම් අරව මේ ඉෂ්ට කරමින් ඉන්නකොට ඒ දේවල් අපිට දැනෙන්නේ තේරෙන්නේ නැහැ. දැන් අපි විවේකීව මේ භාවනාවක යෙදෙන වෙලාවක තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවෙන් බලන කෙනෙකුට තේරෙනවා අර කිව්ව උදාහරණේ වගේ අර පසුරක්කින් අල්ලගන්න හදනවා වගේ අපි මේ කුලිගින් සස්ටන්ස් හදාගන්න හැටි තෘෂ්ණාව අපිට තියෙන එක්තරා ඕනෑකමකින් අපි ඒව අල්ලගන්න දඟන දැඟලිල්ල අපිට පේන්න පටන් ගන්නවා. එතකොට තමයි ඒක කොයිතරම් සියුම්ද කොයිතරම් මේ හඳුනා ගන්න බැරි තරම් දුරවබෝධ විදිහට හැංගිලා ඒක වෙනවද කියන එක තේරෙන්න පටන් ගන්නෙ. ඒ නිසා හැම විටම මේ තෘෂ්ණාවක් විසින් අර උපාදානයන් කර ගැනීම ගොඩක් ඇති කර ගැනීමෙන් තමයි හැම වෙලේම ඒ පැවැත්ම සිද්ධ වෙන්නේ. From feeling as a requisite condition comes craving. එතකොට දැන් අපි කියවනේ තෘෂ්ණාව නිසා තමයි මේ උපාදාන කර ගැනීම සිද්ධ වෙන්නේ කියලා. එතකොට උපාදාන කර ගැනීම ඇතිවෙන්න තෘෂ්ණාව කියන එක ඇතිවෙන්න උදව් වෙන්නේ රික්විසිට් කන්ඩිෂන් එක වෙන්නේ ෆීලිං එක වේදනාව. වේදනාව අපි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ හැටියට වර්ග කරනවා. ඒ විඳීමක් ඇති වෙන්න වීම තුළ තමයි අපි ඒක තෘෂ්ණා මූලයක් අපි ඒකට සම්බන්ධ කරගන්නවාද කියන එක දෙන්නේ අර ෆීලිං එක තුලින්. ඒක ඇත්තට තේරුම් ගන්න අමාරුවක් නෑ. අපිට ඇති වෙන කිසියම් ආකාරයක දැනීමක් තුලින් තමයි දැනෙන එකට තමයි අපි අර තෘෂ්ණාව දෙන්නේ. තෘෂ්ණාව කියන එක දෙන්න ලෑස්ති පිළ ඉන්නවා අපි අර දැනීම ඇති වෙනකොට. අර පසුරේ කතාව වගේම තමයි ඒක. එතකොට අපිට පසුරට ඊළඟ එතන කෝටුවක් තියෙනවා අල්ලගන්න මොකක් හරි එකක් තියෙනවායි කියන එක දැනෙනවා. ඒ දැනෙනකොට තමයි ඒක එයා අල්ලගන්න ඕනකම දක්වන්නේ. එතකොට එතන එකක් තියෙන හින්දා ඒක එයාට සංවේදී වෙනවනේ. ඒ සංවේදී වීම තුළ තමයි එයා අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ අල්ලා ගැනීම සඳහා ෆීලිං එක ඕනේ.
ෆීලිං එක තිබුණොත් තමයි අල්ලා ගැනීම ඒ වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට තෘෂ්ණාව කියන එක බලගැන්වෙන්න අර සංවේදී බව කියන එක ඕනේ. ඒ ළඟ කෝටුවක් තියෙනවා. ඒ ළඟ කෝටුවක් තියෙනකොට මේ පසුර වැඩිලා ඒ කෝටුව වටා එතෙන්ද එයාට ඕනකමක් ඇති වෙන්නේ එතන කෝටුවක් තියෙනවා කියලා එයාට දැනෙන නිසා. එයාට සංවේදී වෙනවා. එහෙම තියෙනවා කියලා. ඒ නිසා තෘෂ්ණාව කියන එක ඇක්ටිවේට් වෙන්න ඒක සක්‍රිය වෙන්න අර දැනීම කියන එක ඕනේ. වේදනා කියන එක ඕනේ. වේදනා කියන්නේ රිදෙනවා විතරක් නෙමෙයි. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඕනෑම ආකාරයක එකකින් ඒක ඇති කරගන්න උපකාර වෙන්න පුළුවන්. From contact as a requisite condition comes feeling. එතකොට ඒ feeling එක වේදනාව විඳීම වේදනාව හෝ මේකට වඩා ගැළපෙන වචනේ තමයි විඳීම කියන එක, වින්දනය කියන එක. එතකොට ඒක සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඕන එකක් වෙන්න පුළුවන්. එතකොට ඒක වෙන්නේ අර කන්ටැක්ට් එක නිසා. ස්පර්ශය කියන්නේ අර ළඟ තියෙනවා. ළඟ තිබීම නිසා එහි ගැටීම, එහිට සමීප වීම කියන එක පදනම් කරගෙන තමයි අර දැනීම ඇති වෙන්නේ. එතකොට අර ආසන්නයේ කෝටුවක් තියෙනකොට ඒ කෝටුවට මේ පසුර කන්ටැක්ට් වෙනවා. එතකොට දැනෙනවා. ඒ දැනුණාම අර ඇතෙන්ට තියෙන ඕනෑකම තියෙනවා. ඒ නිසා එයා අල්ල ගන්නවා, වෙලා ගන්නවා. ඒක මානසිකවත් මේ වැඩේම තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට යම් දේවල් කන්ටැක්ට් වෙනවා. කන්ටැක්ට් වුණාම ඒක ෆීල් වෙනවා. ඒ ෆීල් වුණාම ඊට පස්සේ අපේ අර ක්ලිංගින් සස්ටනන්ස් එකෙන් එයා අල්ල ගන්න අවශ්‍ය දේවල් ටික කරනවා. එතකොට ඒ කොහොම අර කන්ටැක්ට් එක මූලික වෙලා තමයි වෙන්නේ. From the sixth sense media as a requisite condition comes contact. එතකොට මේ contact එක එන්න අර sense media අපිට උදව් වෙනවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ භෞතික ඉන්ද්‍රියන් හා ඒවායේ තියෙන මේ ක්‍රියාකාරීභාවය. ඉන්ද්‍රිය කිව්වහම වස්තුවයි වස්තුවේ තියෙන සක්‍රියභාවයයි කියන දෙකම එක තමයි මේ ඉන්ද්‍රියක් කියන වචනේ ක්‍රියාත්මක වෙන්නේ. ඉන්ද්‍රිය කියන වචනේ ධර්මයේ තුල ක්‍රියාත්මක වෙන්නේ ඇක්ටිව් පොයින්ට් එකක් හැටියට. ඒ කියන්නේ දැන් ඇහැ තියෙනවා, ඇහෙන් දකින්න ලෑස්තියක් තියෙනවා හැම වෙලේම. ඇහැ තිබුණාට. කන තියෙනවා, කනෙන් අහන්න ලෑස්තියක් තියෙනවා. නාසය, දිව, ශරීරය ඔක්කොම එහෙමයි. එතකොට ඒ නිසා මේ භෞතික උපකරණයේ හැටියට ඇස කන නාසය දිව ශරීරය තියෙනවා. ඒ තියෙනකොට ඒක තුලින් ඒක මීඩියා එකක් හැටියට, මාධ්‍යයක් හැටියට ඒක මේ දැනගන්න ලෑස්තියක්, ඕනෑකමක්, ප්‍රවණතාවයක් ඇතුව තමයි මේ එයා ඉන්නේ හැම වෙලේම. ඒ තියෙන පොසිබිලිටි එක, ඒ තියෙන ඉඩකඩ, ඒ වෙන්න තියෙන ඕනකම තුලින් තමයි ඒක වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ නිසා අර සෙන්ස් මීඩියා වල පංචේන්ද්‍රයන් තුල තියෙන ඒක සාධකයේ හැටියට අරගෙන ස්පර්ශය ලබන්නට එයාට තියෙන ඕනෑකම, මේ ඉන්ද්‍රියන්ට නිතරම තියෙන ඕනෑකම පදනම් කරගෙන තමයි මේ කන්ටැක්ට් එක ස්පර්ශය සිද්ධ වෙන්නේ. From name and form as a requisite condition come the sixth sense media. එතකොට මේ sixth sense media එක පංචේන්ද්‍රයන් කියන ඒවා ක්‍රියාත්මක භාවයට පත්වෙන්න එයාට අවශ්‍ය සාධක සැපෙන්නේ name and form එක තියෙන නිසා. ඒ කියන්නේ නාම රූප වල ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා. ඒක සාධකය හැටියට ඒක පැවැත්ම සඳහා අවශ්‍ය වෙන සාධක සැපෙන නිසා තමයි name and form එක තියෙන නිසා තමයි මේ sense media ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ. From consciousness as a requisite condition comes name and form. එතකොට නාම රූප දෙකක්
ක්‍රියාත්මක වෙන්නේ විඥානයක් තියෙන නිසා. ඒතර විඥානමය වගකීමක්, විඥානමය ඕනෑකමක්, විඥානමය සංවිධානයක් විසින් උදව් කරන නිසා තමයි, ඒක රික්විසිට් කන්ඩිෂන් එකක් හැටියට තියෙන නිසා තමයි මේ විඥානයේ උදව්ව ලබාගෙන තමයි නාම රූප කියන දෙක හැම විටම සක්‍රීය බවට පත් වෙන්නේ, ක්‍රියාත්මක දෙයක් බවට පත් වෙන්නේ විඥානයක් තුලින්. විඥානයක් තුලින්. ඒ කියන්නේ විඥානයකට සම්බන්ධ වීම තුල. එතකොට ඒ නිසා ඒ විඥානයේ සකස් වෙන්න from fabrications as a requisite condition comes consciousness. එතකොට ඒ විඥානයේ සකස් වෙන්න fabrications සංස්කාර තමයි උදව් වෙන්නේ. සංස්කාර කියලා කියන්නේ එතකොට අර විඥානයේ සකස් වෙන්න අවශ්‍ය වන උපකාරක ධර්මය හැටියට, එහෙම නැත්නම් චෛතසික හැටියට, එහෙම නැත්නම් ඒ ගොනු කර ගැනීම, එකතු කර ගැනීම, ඒකට අගයක් දීම කියන එකෙන් තමයි විඥානය කියන එක සකස් වෙන්නේ. එතකොට එක්තරා විදිහක එහෙම වෙන්න තියෙන ඕනෑකමක් තියෙනවා. ඒ ඕනෑකම අපිට හඳුනා ගන්න බැරි තත්වයක් මත ඒ ඕනෑකම මතුවීම නිසා තමයි සංස්කාර කියන ඒවා විඥානයක් ගොඩනගන්නේ. ඒ විඥානය ගොඩනගන්න ඇයි ඒ සංස්කාර උදව් වෙන්නේ කියන එක අපි දකින්නේ නැහැ. ඒ දකින්නේ නැති නිසා තමයි එතන අවිද්‍යාවක් කියන එක සම්බන්ධ වෙන්නේ. අපිට ඒක එහෙම වෙන්න තියෙන ඕනෑකම නොතේරුම් කමක් මත තමයි ඒ සංස්කාර විසින් අපේ තුළ විඥානයක් සංවිධානය කරවන්නේ. එතකොට එහෙම සංවිධානය වුණාම ඒක තමයි අපේ විඥානයේ හැටියට නාම රූප පෝෂණය කරමින් දිගින් දිගට ඉදිරියට යන්නේ. ඒතර මෙන්න මෙහෙම රටාවක් අපේ විඥානය තුළ හැම විටම ක්‍රියාත්මක වෙනවා. අපි ඕනෑම කෙනෙකුගේ විඥානයේ සංවිධානය වෙන්නේ, සකස් වෙන්නේ ඔය ක්‍රමයට. ඒතර ඒ ඔක්කොගේම ප්‍රවාහය දිගින් දිගට ගිහිල්ලා අර ජරා මරණ තත්ත්වය ඇති වෙන්න හේතු වුණ සාධකයේ එතකොට ඔහොම මේ හේතුප්‍රත්‍ය ධර්මතා රටාව පටිච්චසමුප්පාදයක් තුලින් දිගින් දිගට හිමින්සරේ අර හේතු සාධක හොයමින් සියුම් විදියට අභ්‍යන්තරයට යෑම තමයි මෙතෙන්දී මේ ප්‍රකාශ වෙන්නේ, කියවෙන්නේ. ඒතර අපි රිසල්ට් එක හැටියට අන්තිමට ගන්න ජරා මරණ එක. ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස, මේ ඔක්කොම අවුල් ගැටලු වෙහෙසකර තත්වයන්, පීඩාවන් ඔක්කොම ටික අපි අත්දකින්න සිද්ධ වෙන්නේ ඔය රටාව ඔස්සේ දිගින් දිගට අපි මුල හොයාගෙන ගියාම අන්තිමට ඇති වෙන කෙලවර දක්වා තමයි ඔය ගියේ. ඔය විදිහට පටිච්චසමුප්පාද ධර්මයේ හැටියට මේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ සමவாய requisite conditions කොයි විදිහටද සංවිධානය වෙන්නේ කියන එක තුලින් තමයි මේ රටාව සිද්ධ වෙන්නේ. ඒ ගමන තමයි මේ පැහැදිලි කළේ. මෙතෙන්දී මේ පවිත්‍රාරෝ මුසිල හඳුරන්ගේ මේ එකක් ගානේ මේ විදිහට මේවා ඔබට එහෙම තේරෙනවද? අර ශ්‍රද්ධාව නිසා, කැමැති නිසා, පරම්පරාවෙන් එන නිසා, එහෙම නැත්නම් මෙහෙම වෙන්න ඇති කියලා හිතලා, එහෙම නැත්නම් මේ මගේ පිළිගැනීමේ සම්ප්‍රදායට රටාවට මේක අදාළයි ගැලපෙනවා කියලා හිතන එහෙම සාධක සපයන්නේ නැතුව හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ සම්බන්ධතාවයේ සමவாய පිළිබඳව ඇති කරගන්නා හඳුනා ගැනීම තුලින්ම ඔබටම ප්‍රත්‍යක්ෂ විදිහට මේ ටික ඔහොම පේනවද, දකින්නවද කියන එක තමයි මේ මුසිල හාමුදුරුවන්ගෙන් පවිත්‍ර හාමුදුරුවෝ දිගින් දිගට මේ ඔක්කොම ගැන කියමින් එකින් එක අපි කෙටි කරලා මෙතන කතා කළේ. අර වගන්ති ටික ඔක්කොම ඒකට එහෙම අදාළයි. ඒ විදිහට දිගින් දිගට ප්‍රශ්න කළා. මේවා ඔබටම එහෙමයි කියලා තේරෙනවද? තමන්ගේ ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් එහෙම දැනෙනවද කියලා තමයි
මුසිල් හාරවන්ගෙන් ඇහුවේ. මේ තුල ඔබට මොනවා හරි අහන්න කියන්න දෙයක් තියෙනවද මේ කතා කරපු ටික තුල? අහස අහත හැකිද ප්‍රශ්නයක්? අහන්න. එතකොට යම් කෙනෙක් හාමුදුරුවනේ සිහියෙන් හිටියොත් ඔය ගොඩක් වෙලාවට ඕව ගැන ඒ කියන්නේ ගොඩක් වෙලාවට මයින්ඩ්ෆුලි හිටියොත් එයා ඕක ඔච්චර දුර දිග යන්න දෙන්නේ නැතුව හිටියත් එයාට ඒක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම දුර දිග ගියා වුණත් මේ යන ඔය විස්තරය දැනගත්තොත් ඒ කියන්නේ ප්‍රපංච වෙලා යොම වෙලා මේක වෙන දේ ගැන ඒ process එක දැනගත්තත් එයාට එහෙන් නවත්තන්නත් පුළුවන් නේද? ඔව්. ඉතින් ඔකට ඔක්කොටම ප්‍රධාන හේතුව සිහිය නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම. ඒ සිහිය කියන එක අපිට තියෙනවා නම් මේක ඕන තැනකදී නවත්තන්න අපිට ඒ හඳුනා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක ඒ ඕනෑම තැනකදී අපිට ඒක නවත්ත ගන්න පුළුවන් මේ හඳුනා ගැනීම තියෙනවා නම් අවදීන් ඉන්නවා නම්. ඒකයි අර මං අතනත් පැහැදිලි කළේ අපිට දැන් පරතෝഘോഷය, කල්යාණ මිත්‍ර සේවනය, යෝනිසෝ මනසිකාරය කියන මේ තුන තියෙනවා නම් දැන් ඔය තුන එකිනෙකට සම්බන්ධයි. ඒ කියන්නේ දැන් පරතෝഘോഷයේ අපිට ලැබෙන්නේ කල්යාණ මිත්‍රයෙක් හරහානේ. එතකොට ඒ කල්යාණ මිත්‍රය හරහා පරතෝഘോഷය නිකාම මුකුත් වෙන්නේ නැහැනේ. ඒක ආයුධයකින් කැපෙනවා නෙමෙයිනේ. අපි ඒක යෝනිසෝ මනසිකාරයෙන් අපිට අදාළ තැනට ඒම් කරලා අරමුණු කරලා ඒක එතන සකස් කරන්න ඕනනේ. ඒ නිසා මේ තුනම එකක්. ඉතින් ඒක විදිහකින් ගත්තාම කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන මඟ පෙන්වීම තමයි පරතෝഘോഷය කියන්නේ. ඒ පරතෝഘോഷය අපි යොදාගෙන අදාළ තැන ඇති කරන වෙනස් කිරීමට ඒක පොයින්ට් අවුට් කරලා කොහොමද එතන ඇක්ටිවේට් කරන්නේ වෙනස් කරන්නේ කියන එකනේ. එතකොට මේ කියන යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ නිසා එතනින් යන්නේ ඒක රන්දන සඳහන් කළා වගේ එතන කොතනින් හරි අපිට ඒක දකින්න පුළුවන් නම් මෙන්න මෙතන මෙහෙම වෙන නිසා තමයි මේක වෙන්නේ කියලා. එතකොට එතනින්ම අපිට ඒක අයින් කරන්න කපා දාන්න වෙනස් කරන්න පුළුවන්. ඔව් ඒ වගේම ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් දෙයක් වෙනකොට මොකක් හරි කාත් එක්ක හරි හිත නරක වීමක් හරි මොකක් හරි වෙලා ඔය ගියොත් එහෙම රවුම් වටේ ඒ යනකොටත් හිතුවොත් භාගයක් දුරට හරි ওই විස්තර ගිහිල්ලා හරි මේක හේතුඵලයක් නිසා වෙච්ච දෙයක්. ඒක යා වැරදි විදිහට හිතපු නිසා හරි මම වැරදි විදිහට හිතපු නිසා හරි වෙච්ච දෙයක්. ඒක නිසා ඕක ඔක්කොම දැන් තව ටිකක් කල් යනකොට ඕක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඉවරලා එහෙමත් විපස්සනා කළා පුළුවන් නේද? අතහැරගන්න. පුළුවන්. දැන් අපි හරි කතා කරන්නේ අපි මේ අනුසේ මට්ටම පරිඋත්ථාන මට්ටම වීතික්කම මට්ටම කියලා අපි කතා කරන්නේ. එතකොට අපේ හැංගිලා තියෙන ආසව අනුසය පදනම් කරගෙන එතනින් ඒක මතුවීමක් ඇති වෙනවා. ඊළඟට ඒ මතුවුණාම ඊට පස්සේනේ ඒක වීතික්කම බාහිර ප්‍රකාශ වෙන්නේ. ඉතින් මේ ඕනෑම තැනකදී අපිට අල්ලගන්න පුළුවන් මේක. අර හැංගිලා ඉන්න තැනදී ඕනනම් අපිට හොයාගන්න ඔයා මෙතන මේ හැංගිලා ඉන්නේ කියලා එහෙම හොයාගන්නත් පුළුවන්. මතුවේගෙන එන අවස්ථාවේදී මෙන්න දැන් ඔන්න මගේ හිතට මේක එමින් පවතින්නේ කියලා එතන හඳුනා ගන්නත් පුළුවන්. ඊළඟ ඒකට බාහිර ලෝකයට අපේ ඇස්වල පෙනීමෙන් හරි වචන වලින් හරි ක්‍රියාකාරකමකින් තීරණයකින් බාහිර ලෝකයක් සමග යම් වෙනසක් කරන්න සම්බන්ධ වෙනකොට එතෙන්දී අල්ල ගන්නත් පුළුවන්. ඒ කොතෙන්දී හරි අල්ල ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ අර යෝනිසෝ මනසිකාරය අර සතිය සම්ප්‍රජානයේ යෝනිසෝ මනසිකාරය තමයි අවශ්‍ය වෙන්නේ. ඒතර ඒකෙන් අපි මේ ඇලර්ට් එකේ ඉන්නවා නම් අපි සාවධානව ඉන්නවා නම් ඔය කොතෙන්දි හරි අල්ලගන්න යෝගාවචරයට පුළුවන්. යෝගාවචරය කියලා හඳුන් ගන්නේ හිත ගැන
හඳුනා ගැනීමෙන් යුක්තව ඉන්න කෙනා අපි යෝගාවචරය කියන වචනේ අදහස් කරන්නේ යොදාගන්නේ. එතකොට ඒ ආර්ය ශ්‍රාවකයා එතකොට එයාට ඕන තැනකදී මේක අල්ලගන්න පුළුවන් එයා සාවධානව හිටියොත්. හැබැයි එයා අනවධානයෙන් හිටියොත් එයා ඒක ඔක්කොම ප්‍රොසෙස් එක වෙලා ඉවර වෙලා ඔක්කොම වැටු ඉවරයි අන්තිමේ තමයි මේ වුණානේ කියලා අපරාධ කෙනෙක් කියලා හිතෙන්නේ පස්සේ. අර අදාළ තැනකදී අල්ලගත්තොත් ඒක වීතික්කම වෙලා බාහිර ලෝකෙට ප්‍රකාශ වෙන්න ඉස්සෙල්ලා මම ඒක වෙනස් කර ගන්නවනේ හදා ගන්නවනේ. ඒක හරි. ඔබතුමී කිව්ව එක මේ එහෙම තමයි ඒක අපිට ඕන තැනකදී අල්ලාගෙන වෙනස් කරගන්න පුළුවන්. ඔව් ඒක මතක් වෙච්ච තැනදී ඒ විදිහට ඔව්. කරොත් පුළුවන් ඔව්. නේද? ඔව් ඔව්. මේක මෙහිම වුණා. මේක මට සිහිය නැති වෙච්ච වෙලාවේ ඒක මම දුරදිග අරන් ආවා. ඒක නිසා මේකයි දැන් මෙතන ගත යුතු දෙයක් නැහැ. මේක හේතුවක් නිසා වෙච්ච දෙයක්. නිසා හේතුඵලයට දාලි වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්මයි මේක එතනින් ඉවරයි කිව්වන් පස්සේ තමුන්ගේ හිත පිරිසිදුනම් ඊට පස්සේ එතනින් ඉවරයිනේ නේද? ඔව් ඔව් හරි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හරි තෙරුවන් සරණයි. Mozilla, my friend, putting aside conviction, putting aside preference, putting aside tradition, putting aside reasoning through analogies, putting aside an agreement through pondering views, do you have truly personal knowledge that from ignorance as a requisite condition come fabrications? අඤ්ඤත්‍රේව ආවසෝ මුසිල සද්දා අඤ්ඤත්‍ර රුචිය අඤ්ඤත්‍ර අනුස්සව අඤ්ඤත්‍ර ආකාර පරිවිතක්කා අඤ්ඤත්‍ර දිට්ඨි නිජ්ජානක්ඛන්තිය අත්තායස්මතෝ මුසිලස්ස පච්චත්තමේව ඥානං භව නිරෝධෝ නිබ්බානಂತಿ. හරියටම හොයාගන්න බැරි නම් මෙතන මේ තැන කමන්නේ එකට. එතකොට දැන් ඊට පස්සේ මුසිල හාමුදුරන්ගෙන් අහනවා ආයිසරයක් my friend පුටි මේ විදිහට මේ ශ්‍රද්ධාව මේ රුචිය අනුශ්‍රවය ඒ වගේම ආකාර පරිවිතර්කයේ දිට්ඨි නිජ්ජානක්ඛන්තිය කියන මේ සාධක ටික නැතුව ඒවා පැත්තකින් තියලා ඒවා අදාළ වෙන්නේ නැතු කරගන්නේ නැතුව do you have truly personal knowledge from ignorance as a requisite condition come fabrications? දැන් ඊට පස්සේ අහනවා මුසිලාරංගෙන් මේ ඔක්කොම මෙහෙම බලලා මේ අවිද්‍යාව හේතුව කරගෙන ප්‍රත්‍ය කරගෙන මේ සංස්කාර ගොඩනැගීම සිද්ධ වෙනවා කියන එක ඔබට වැටහිලා තියෙනවද තේරිලා තියෙනවද කියලා. ඒතර දැන් අපි මේ පටිච්චසමුප්පාදයේ අර තියෙන රටාව ටික කියාගෙන ගියානේ. ඒ ගියායින් පස්සේ අවසානයේදී කතා කළේ මේ ෆැබ්‍රිකේෂන් එක පිළිබඳවනේ. ඒතර ෆැබ්‍රිකේෂන් කියලා කියන්නේ මේ සංස්කාර ගොඩනැගීම, සංස්කරණය කිරීම, සංස්කාර. එතකොට මේ සංස්කාර වීම සඳහා ඉග්නරන්ස් එක අවිද්‍යාව ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව අපට දැනලා තියෙනවද වැටහිලා තියෙනවද? එතකොට සංස්කාර කියන්නේ දැන් වචනේ සංස්කාර සංස්කරණය නැත්තම් සකස් වීම, හැඩවීම, ගොනු වීම, එකතු වීම, සංවිධානය වීම,
ඔය වගේ උඟාක් අර්ථ එකට ගන්න පුළුවන් මේ සංස්කාර කිව්වහම ඒ යම් කිසි ආකාරයකින් කිසියම් සම්බන්ධතා රටාවක් ගොඩනැගීම එකතු කර ගැනීම හඳුනා ගැනීමක් ඇතිවීම කියන එක මේ සංස්කාරත් එක්ක සිද්ධ වෙන දේ. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා. එතකොට මේ අවිද්‍යාව නිසා තමයි සංස්කාර ඇති වෙන්නේ කියන එක. එතකොට මෙහෙම මම මේ අලුතෙන් අහපු දේ දැකපු දේ දැනෙච්ච දේ අපි මේක තුනක් කොටස් තුනකට බෙදාගන්නේ දිට්ඨ සුත මුත කියලා. එතකොට අපි ප්‍රධාන වශයෙන් අපට දැනෙන ඔක්කොම දේවල් ටික අපි කැටගරිස් තුනකට ගන්නවා. මොකද ප්‍රධාන කැටගරියක් තමයි අපි දකින දේවල් ටික. ඊගාවට අනික් එක තමයි ඇහෙන දේවල් ටික. ප්‍රධාන සාධක දෙකක්. අනිත් එක තමයි දැනෙන දේවල් ටික. එතකොට දැනෙන්නේ නාසයට, දිවට, ශරීරයට. එතකොට අපි කැටගරිස් තුනක් යටතේ ගන්නවා දිට්ඨ සුත මුත කියලා. එතකොට මේ දිට්ඨ සුත මුත කියන වර්ග තුනටම අදාළ කවර හෝ දෙයක් සම්බන්ධයෙන් ඒවට අදාළ වෙන දේවල් සම්බන්ධයෙන් ඒවා ඔස්සේ අපි ගන්න කවර හෝ දෙයක් සංස්කාර කිරීම කියන එකට යන්නේ අපි ඒක සංස්කාර කරන්න ඕනද නැද්ද කියන එක පිළිබඳව හඳුනා ගැනීමක් අප තුළ මේ වන විට නැති නිසානේ. ඒක මම මගේ ගොඩේ තියෙන දේවල් වලට එකතු කරගන්න ඕනද සම්බන්ධ කරගන්න ඕනද කියන එක මා විසින්ම හඳුනා නොගැනීම නිසානේ ඒක වෙන්නේ. එතකොට ඒක මට ඕනේ නැති එකක් කියලා තීරණය කරන්න මා තුල ශක්තියක් මේ වන විට දීලා තියෙනවා නම් ඒක තවදුරටත් මා ASCII ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අපි කියමුකෝ මේ වෛරසයක් කියලා මේ කාලේ තියෙන වෛරස්නේ ලොකුම ප්‍රශ්නේ. ඒතර වෛරසයක් අපේ ශරීරයට ඇතුළු වුණාම නාසයෙන් හරි කටෙන් හරි ඇහක් තුලින් මොකෙන් හරි ඇතුළු වුණාම ඒ ඇතුලේ තියෙන සෛලයක් විසින් අර තියෙන එක බාර ගන්නවා. ඒ බාරගත්තාම එයා මේක ASCII සෛලය ASCII ක්‍රියාත්මක වෙන්න ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක එහෙම බාර ගන්න තැන එයාට ශක්තියක් තියෙනවා නම් ඒක බාර නොගන්න ප්‍රතික්ෂේප කරන්න. ඒක අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තියක් විසින් ඒක කාලා දාන්න පුළුවන් නම් විනාශ කරන්න පුළුවන් නම් එයා අපේ ඇඟේ සෛලස්සට රිංගලා එයාට වැඩෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. එතකොට ඒ වගේ මේ අලුතෙන් මොකක් හරි එන සාධකයක් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් විදිහට එන්නේ දිට්ඨ සුත මුත හැටියට. මේ දිට්ඨ සුත මුත හැටියට එන එක අපි මා ළඟ තියෙන දේවලුත් එක්ක මම ගැට ගහ ගන්නවද සම්බන්ධ වෙනවද ඒක රිසෙප්ට් එකක් හැටියට මං ඒක ග්‍රහණය කර ගන්නවද අයිති කර ගන්නවද නැද්ද කියන කාරණේ මත තමයි මේ අලුතෙන් එන එක මා ASCII තවදුරටත් ඇක්ටිවේට් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට ඒක හඳුනා ගන්න අපිට බැරිවීම නිසා තමයි මේ මා ASCII ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඒක සංස්කාර ගොඩනගන්න මාව හොල්ලන්න මාව වෙනස් කරන්න මා තුළ අලුත් දෙයක් ඇති කරන්න උදව් වෙන්නේ. ඒක සැලීමක් බවට චලනයක් බවට අලුත් වෙනසක් බවට පත්කරන්න හේතු වෙන්නේ එතන හඳුනා නොගැනීමක් ක්‍රියාත්මක වෙච්ච නිසා. ඒ හඳුනා ගැනීමක් අපි මේකට ඇතුළු කරලා තිබුණා නම්
අන්න දැන් අලුතෙන් ආපු එක මා තුළ ෆැබ්‍රිකේට් වෙන්න පටන් ගන්නේ නැහැ. දැන් අපි මෙහෙම කිව්වොත් දැන් අපි කියමුකෝ දැන් මා තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් හඳුනා ගැනීමක් අපි ඇති කරගෙන තියෙනවා නම් අලුතෙන් එන සාධකයේ අලුතෙන් එන කාරණේ ඔබ්ජෙක්ට් එක මම බාර අරගෙන ඒ මත මං අවුලක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය වන ෆයිල් එකක් අලුතෙන් දාගන්න දේවල් කරන්නේ නැහැ. අර මූලික හඳුනා ගැනීම මාස්සේ තියෙනවා නම්. දැන් අපි සරල විදිහට ගත්තොත් එහෙම අපි ඕනෑම ආයතනයක හරි අපේ අනෙක් දේවල් හරි අපි වැඩ කරද්දී මොකක් හරි අලුතෙන් ඔබ්ජෙක්ට් එකක් අලුතෙන් අරමුණක් ආවහම අපි ඔකට ෆයිල් එකක් ඕපන් කරනවානේ. එතකොට අපි මේ භෞතික වශයෙන් අපි මේ ලිපි කවරයක් අරගෙන ඒකට කොළ කීපයක් දාගෙන අර අලුතෙන් එන එකේ සටහන් ටික අර කොළ කීපේ ලියා ගන්නවා සටහන් කර ගන්නවා. එක දින කාල වකවානුත් එක්ක මේ අහවලාගෙන් අහවලාට මෙයාගෙන් මෙයාට ඔහොමම ලැබුණේ කියන්නේ අපි හදා ගන්නවනේ ෆයිල් එකක් හදා ගන්නවනේ. ඒතර ඔන්න ඔය වැඩේම අපේ මනසෙත් අපේ එකක් සිද්ධ වෙනවා. අපි අර අලුතෙන් ආපු එකට අලුතෙන් ෆයිල් එකක් දාගන්නවා. ඒ ෆයිල් එකක් දාගන්නකොට මේකට දැන් දිනේ දාන්න ඕනේ කියන එක අපි ළඟ තියෙනවා. මේක දාගත්තා මේ එන එකට මං දිනයක් මම මේ සිද්ධිය තේරුම් ගන්න මේ කියන්නේ. මේ ඔබ නොදන්නේවත් නෙමෙයි. නමුත් ඒක අපි අර ප්‍රායෝගිකව මේ සංසිද්ධිය හොඳට හඳුනා ගන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් මේකට දිනයක් දාන්න ඕනේ කියන එක අපි ළඟ තියෙන එකක්. මේ වෙන විට තියෙන එකක් මේක. ඒකට දිනයක් දාන්න ඕනේ කියන එක. එතකොට මේක ලැබුණේ කාගෙන්ද කියන එක සටහන් කරන්න ඕන කියන එකත් අපි කලින් දැනගෙන තිබුණ එක. එතකොට ඒක ආපහු නිකුත් කළා නම් හෝ මේක කොතෙන්ටද යවන්න ඕනේ කොතෙන්ටද කොතනද තියෙන්න ඕනේ කියන එක අර ලේඛනයේ සටහන් කරන්න ඕනේ කියන එක අපි ළඟ තියෙන දෙයක්. එතකොට මේ අලුතෙන් ආපු එක මොන වර්ගයේ එකක්ද කියන එකත් අපි තෝරන්න අපිට මූලික හඳුනා ගැනීමක් අපි ඇස්සේ තියෙනවා ඒක. ඒක මේක භාවිතා කරන්නේ මොන වැඩේටද මොන දෙයටද කියන එකත් අපි ළඟ තියෙනවා. මේක භාවිතා කරන්නේ අදද හෙටද ලබන සතියේද ලබන මාසෙද කොයි කාලෙද මේක අපි භාවිතා කරන්නේ. එතකොට මේකේ යූසේජ් එක මේකේ ප්‍රයෝජනේ මටද තියෙන්නේ වෙන කාටවත්ද තියෙන්නේ කාටද තියෙන්නේ. එතකොට මේවා ටික මා ළඟ ඔල්රෙඩි තිබුණානේ. මා ළඟ මේ වෙන විට තිබුණා. ඒ හඳුනා ගැනීම ටික මා ළඟ තිබුණා. එතකොට ඒ ටික තියෙන නිසා තමයි මේ අලුතෙන් ආපු ඔබ්ජෙක්ට් එක මගේ ෆයිල් එකේ මම තහවුරු කරගන්නේ දාගන්නේ අදාළ දේවල් වලට යොදන්න පුළුවන් විදිහට මම සකස් කරගන්නේ අර මූලික සැකස්මක් සැලැස්මක් මා ළඟ තියෙන නිසා. ඒක අර ෆයිල් එකේ තිබුණේ නෑ. ඒ ෆයිල් එකේ කොලාසේ නෙමෙයි තිබුණේ. ඒ ෆයිල් එක හසුරුවන කෙනා ළඟ අරක තිබුණේ දැන් හිස් කොළ ටිකක්නේ. ෆයිල් කවරයක් අසර දාපු හිස් කොළ ටිකක් තිබුණා. ඒක හසුරුවන කෙනා ළඟ දැන් තියෙනවා මේ දිනයක් දාන්න ඕනේ. ඒක ලැබුණේ කාගෙන්ද? ආපහු දෙන්නේ කාටද? එහෙම නැත්නම් මේක පාවිච්චි කරන්නේ කවදද? කාටද ඕන වෙන්නේ? කොයිතරම් ප්‍රමාණයට ඕන වෙනවද? මේක වැලියු එක කොච්චරද? ඒකේ එක්ස්පයර් ඩේට් එක නැත්නම් ඒක මේ වැඩේ ඉවර වෙන්නේ කවදද? කොතනින්ද? මොකක් හින්දාද? මේ ටික ඔක්කොම දැන් අර කොළවල නෙමෙයි තිබුණේ. ඒක දැන් මේක ෆයිල් එක හසුරුවන එක්කෙනා ළඟ තියෙනවා. ඔය ටික. දැන් අලුතෙන් ආපු ඔබ්ජෙක්ට් එක අලුතෙන් ආපු කාරණය ඔය කියන දැනුම් ශේත්‍රයත් අස්සට රිංගුවේ. ඒ රිංගල තමයි මේක ෆැබ්‍රිකේට් වෙන්නේ. මේක සකස් වෙන්නේ. මේක වැඩෙන්නේ, හැදෙන්නේ, සංවිධානය වෙන්නේ, පොලිපරේට් වෙන්නේ. එතකොට මේ අලුතෙන් දැන් මේ ෆයිල් එක අස්සට ආපු එක දැන් ඔන්න හරි හොඳ නොයෙක් දේවල් වලට සම්බන්ධ වෙච්ච ෆයිල් එකක් හැටියට සකස් වුණා මේක. ගත්තේ එකක් අලුතෙන් ආවේ එක කාරණයයි. ඒ කාරණයට මා ළඟ මෙතෙක් තිබිච්ච ඔක්කොම දේවල් ටික සම්බන්ධ කරලා
මේ අලුත් එක ඒකේ කොටස්කරුවෙක් බවට පත් කරගත්තා. එතකොට මෙන්න මෙහෙම කොටස්කරුවෙක් බවට පත් කරගන්නේ ඇයි? මොකටද? ඕනද එහෙම කරගන්න? අන්න ඒක හඳුනා නොගැනීමේ දෝෂේ වැරද්ද තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. ඉග්නරන්ස් එක කියලා කියන්නේ. ඒ ඉග්නරන්ස් එක නැත්තම් අර ආපු එක මේකට සම්බන්ධ කරලා ගැට ගහලා මුකුත් තියන්න යන්නේ නැහැ. ඒක අයින් කරනවා මේ ෆයිල් එක අසල දාගන්න යන්නේ නැහැ. ඒකට ෆයිල් එක ඕපන් වෙන්නේ නැහැ මාසේ. මම ෆයිල් එක ඕපන් කරගන්නේ අලුතෙන් ආපු එක මම බාර ගන්න නිසා. ඒකෙන් කරන්න මට වැඩ තියෙන නිසා. ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා මං හිතන නිසා. ඒක මට ඕන වෙයි කියලා හිතන නිසා. ඒකේ අගයක් තියෙනවා කියලා හිතන නිසා. මේ ටික ඔක්කොම තියෙන නිසා තමයි මං ඒක බාර අරගෙන ෆයිල් එකක් හදාගත්තේ. එහෙම මට ඕනේ නැත්තම් ඒක ඕනේ නැහැ එතකොට. දැන් මගේ මේ ඉග්නරන්ස් එකේ හින්දා තමයි මම ඒක බාරගත්තේ. ඒ බාරගත්තායින් පස්සේ ඒ ෆයිල් එක ආයෙසරයක් ඩිලීට් කරනකම් කවදා හරි අවසන් කරනකම්ම ඒක යනවා ඉස්සරහට. මගේ ෆයිල් කබඩ් එකේ තියෙනවා ඒක. ඒක ෆයිල් කබඩ් එකෙන් දැන් නැති වුණාත් ඒක රෙකෝඩ් රූම් එකට හරි යනවා. අතන මේ ටික සිද්ධ වෙන්නේ මං ඒකට අගයක් දීපු නිසා. ඒක ඕනද නැද්ද කියන එක මා විසින් සලකා බැලුවේ නැති නිසා. එතන අන්න ඉග්නරන්ස් එක එතෙන්ට බලපෑවේ ඔය විදිහට ඔය කාරණේ. මොකද කියන්නේ ඔබ? එහෙමද නැද්ද වෙන විදිහක්ද? මේ ස්වාමීන් වහන්සේ එනකොටම ප්‍රඥාවෙන් ඒක නිරපුවොත් ඒක ඉවරයි. ඒක නේද කියන්නේ ඒක. ඔව් ඔව් ඒ කියන්නේ ප්‍රඥාවෙන් සතියෙනුයි හිටියොත් ඒක එතනින්ම ඉවරයි. කිසිම දුරදිගක් යන්නෙත් නෑ, ප්‍රපංච කරන්නෙත් නෑ, මුකුත් නෑ නේද? දැක්කොත් දැක්කා විතරයි, ඇහුනොත් ඇහුණා විතරයි. එහෙම කියලා නේද? ඒක ඇප්ලයි කරොත් ඒකද ස්වාමීන් වහන්සේ? ඔව් හරි. ඒක තමයි මේ ධර්මයේ තුල කියා දෙන පණිවිඩය ඒක තමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැයි. අනික මොකද කියනවද ඒ ගැන? Yes, Pavitra. My friend, putting aside conviction, preference, tradition, reasoning through analogies, and agreement through pondering views, I do have truly personal knowledge that from ignorance as a requisite condition come fabrication. එතන මම කියනවා මේ විදිහට මට ඒක තේරෙනවා තමයි හඳුනා ගන්න පුළුවන් කියලා. Musilla, my friend, putting aside conviction, putting aside preference, putting aside tradition, putting aside reasoning through analogies, putting aside an agreement through pondering views, do you have truly personal knowledge that from the cessation of birth comes the cessation of aging and death? දැන් අර විදිහටම කියලා අර කිව්ව කාරණා ටිකම කියලා ඊළඟට ආය අහනවා. දැන් cessation of birth එතකොට ජාතිය දුරස් කිරීමෙන් නැතිවීමෙන් ජාතිය කියන සිද්ධ වෙන්නේ නැත්නම් මේ aging and death ජරා මරණ දෙක සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඔබට වැටහිලා තියෙනවද? අරකෙම අනිත් පැත්ත ඉස්සර කතා කරපු එකේ අනිත් පැත්ත cessation of birth අර requisite condition ඉස්සලා අපි කතා කළේ. එතකොට දැන් cessation of birth comes the cessation of aging and death. එතකොට ජරා මරණ දෙක නැති වෙන්න birth එක නැති වුණොත් ජරා මරණ දෙක නැති වෙනවා කියන එක ඔබට වැටහිලා තියෙනවද? ඔබට තේරිලා තියෙනවද? ඔබටම. Yes, right, my friend, putting aside conviction, preference, tradition, reasoning through analogies and agreement through pondering views, I do have truly personal knowledge that from the cessation of birth comes the cessation of aging and death. ඔව් මට ඒක පැහැදිලිව වැටහිලා තියෙනවා. මේ ජාතිය නැත්තම් ජරා මරණ දෙක ඇති වෙන්නේ නැහැ කියන එක වැටහිලා තියෙනවා. Similarly, with
From the cessation of becoming comes the cessation of birth. From the cessation of clinging sustenance comes the cessation of becoming. From the cessation of craving comes the cessation of clinging sustenance. From the cessation of feeling comes the cessation of the craving. From the cessation of contact comes the cessation of feeling. From the cessation of the sixth sense media comes the cessation of contact. From the cessation of name and form comes the cessation of the sixth sense media. From the cessation of consciousness comes the cessation of name and form. From the cessation of fabrications comes the cessation of consciousness. අර කියපු රටාවමයි අර පටිච්චසමුප්පාදයේම අනිත් පැත්තට ඒක නිරෝධය වුණොත් එහෙම නිරෝධ පැත්තට ගියාම ඒක නැත්තම් නැති වුණොත් එහෙම ඊළඟ එක පවතින්නේ නැහැ කියන එක ඔබට පැහැදිලිව වැටලහිලා තියෙනවා තේරලා තියෙනවද කියලා තමයි මේ ඇහුවේ. විස්තරාත්මකව කියන්න අවශ්‍ය නැහැ. ඔබට වැටහෙන දෙයක් ඒකෙම අනිත් පැත්තට එහෙම නැත්නම් එහෙම වෙන්නේ නැහැ කියන එකත් ඔබට වැටහිලා තියෙනවාද? Musila, my friend, putting aside conviction, putting aside preference, putting aside tradition, putting aside reasoning through analogies, putting aside an agreement through pondering views, do you have truly personal knowledge that from the cessation of ignorance comes the cessation of fabrication? ඒකත් අර විදිහටමයි ඒ අනිත් පැත්තට මේ cessation of ignorance එතකොට අවිද්‍යාවේ නිරෝධය සිදු වෙනවා නම් තවදුරටත් මේ සංස්කාර ගොඩනැගීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඔබට වැටහිලා තියෙනවාද? අරකෙම අනිත් පැත්ත විදිහට අහන්නේ. ඒක ගොඩක් විස්තර කරන්න දෙයක් නැහැ ඉතින්. Yes, Pavitra, my friend, putting aside conviction, preference, tradition, reasoning through analogies and agreement through pondering views, I do have truly personal knowledge that from the cessation of ignorance comes the cessation of fabrications. දැන් මේ විදිහට මේ අවිද්‍යාවේ ප්‍රහාණයෙන් මේ සංස්කාර ප්‍රහාණය සංස්කාර ගොඩනැගීම නතර වෙනවා කියන එක මට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ විදිහට තේරලා තියෙනවා කියලා මුසිල හාමුදුරුවෝ උත්තර දෙනවා. Musila, my friend, putting aside conviction, putting aside preference, putting aside tradition, putting aside reasoning through analogies, putting aside an agreement through wandering views, do you have truly personal knowledge that the cessation of becoming is unbinding? එතකොට මෙහෙම කියලා දැන් එහෙමනම් මේ විදිහට ඔබට වැටහිලා තියෙනවද? The cessation of becoming is unbinding. මේ භවය කියන එක නැති වුණොත් එහෙම මේ බන්ධනයන් සියල්ල ලිහෙනවා කියන එක ඔබට වැටහිලා තියෙනවද? මේ becoming භව නිරෝධය තමයි නිර්වාණය කියන්නේ. එහෙම නැත්නම් භව නිරෝධයෙන් තමයි නැවත නැවත වීම් කියන එක නැවතුනොත් එතනින් මේ බන්ධනයන් සියල්ල ලිහෙනවා කියන එක ඔබට වැටහිලා තියෙනවද තේරලා තියෙනවද කියලා අහනවා. Yes, Pavitra, my friend, putting aside conviction, preference, tradition, reasoning through analogies, and agreement through pondering views, I do have truly personal knowledge that the cessation of becoming is unbinding. එතකොට මුසිලහාරු පවිට්ටහන්ට උත්තර දෙනවා. ඔව් පවිට්ට යහළුව මට තේරලා තියෙනවා මේ භවය නිරෝධ වෙනවා නම් එතනින් මේ නැවත සියලු බැඳීම් බන්ධනයන් සියල්ල ලිහිලා යනවා එතනින් ඉවත් වෙලා යනවා කියලා උත්තර දෙනවා. Then, Venerable Musila, you are an arahant whose influence are ended. එතකොට පවිට්ට හාමුදුරුවෝ මුසිල හාමුදුරන්ට කියනවා එහෙමනම් මුසිල ඔබ මේ සියලු ආශ්‍රවයන් දුරු කළ රහතන් වහන්සේ නමක් තමයි ඔබ කියලා පවිට්ට හාමුදුරුවෝ මුසිල හාමුදුරන්ට කියනවා. ඔය විදිහට ඔබට හැබෑවටම තේරෙනවා නම් ඔය කිව්ව සාධක සලකන්නේ නැතුව ඔබටම ඒක තේරෙනවා නම් මේ කියපු කරුණ ටික මේ විදිහටයි කියලා මේ භවය නිරෝධක වීම තමයි මේ මිදීම විමුක්තිය කියලා කියන්නේ කියලා ඔබට වැටහිලා තියෙනවා නම් එහෙනම් ඔය කියපු කරුණ ටිකට අනුව ඔබ රහතන් වහන්සේ නමක් කියලා කියනවා මුසිල හාමුදුරන්ට. When this was said,
Venerable Musila was silent. දැන් මෙහෙම කිව්වහම මුසිල හාමුදුරුවෝ නිහඬව ඉන්නවා. මුත් කියන්නේ. Then Venerable Narada said, Pavitta, my friend, it would be good if I were to get that question. Ask me that question and I will answer it for you. එතකොට මෙතන ඉන්නවනේ දැන් නාරද හාරු මෙතෙක් කියලා සද්ද නැතුව හිටියනේ මේ කතාව දෙපස යද්දී සද්ද නැතුව හිටියා නාරද හාමුදුරුවෝ. නාරද හාමුදුරුවෝ කියනවා පවිත්ත හාමුදුරුවනේ ඔය මුසිල හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නේ මගෙනුත් අහන්නකෝ. ඒතර මං ඒකට උත්තර දෙන්නම් කියලා නාරද හාමුදුරුවෝ කියනවා. දැන් අපි මෙතනින් කාලය අවසන් වෙනවා. අපි නවත්තමු. ඊට එහා තියෙන කොටසත් අපිට ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න ඕන ටිකක්. මේකට වෙලාව මදි. ඊළඟ සතියේ අපි ඒකත් සාකච්ඡා කරලා අලුත් සූත්‍රයක් පටන් ගමු. දැනට අපි ඒක මම අත ගහන්න ගියොත් ඒකට තව විනාඩි 5යි තියෙන්නේ. ඒ නිසා ඒක මදි ඒ කාලය. ඒ කියන්නේ සාකච්ඡා ඉතාම වැදගත් කාරණයක් ඊළඟට තියෙන්නේ. ඊළඟ දවසේ අපි ඊළඟ සතියේ ලබන සිකුරාදා අපි 26 වෙනිදානේ අපි එදාට හමු වෙලා ඒ ගැන සාකච්ඡා කරමු. තාම වැදගත් කාරණයක්. හොඳයි දැන් මුකුත් අහන්න විනාඩි 5ක් තියෙනවා මොනවා හරි කියනවද අහනවද? යම් සූත්‍රයක් සාකච්ඡා කරන්න එහෙම අවශ්‍යතාවය තියෙනවා නම් හිතෙනවා නම් එහෙම මට කියන්න හෝ SMS එකක් එවන්න හෝ මගේ ෆෝන් එකට කතා කරලා Viber WhatsApp හරහා මට කතා කරන්න පුළුවන් ඕන වෙලාවක. මගේ නම්බරේ ඇති ඔබ ගාව 094 71 44 878 50 මගේ නම්බර එක. ඔබට SMS එකක් එවන්න හෝ මම කතා කරලා කියන්න හෝ පුළුවන්. ඊළඟට අනික් කාරණේ හිතට මොනවා හරි ප්‍රශ්න ගැටලු ඇති වෙන ඒවා ලියලා තියාගන්න. මොකද මම බොහොම කැමතියි ඔබ එහෙම යම් දේවල් මතු කරනවා නම් ප්‍රශ්න කරනවා නම් එකක් අපිට ඒවා සාකච්ඡා කරලා නිවැරදි කරගන්නත් පුළුවන්. එතකොට යම් විදියකින් ඔබ හදිසියේ මොකක් හරි අහුවොත් එහෙම මටත් තේරෙන්නේ නැති එකක් මටත් තව ඉසව්වක් විවෘත වෙනවා. ඒක තේරුම් ගන්න වටහා ගන්න. එතන මටත් උදව්වක් වෙනවා ඔබ මොන හරි අහුවොත් තේරුම් මේ විමසුවොත් එහෙම. ඒ නිසා මම හරි කැමතියි එහෙම නොඑක් දේවල් අහනවට විමසනවට මට වැටහිලා තියෙන දේවල් තේරෙන දේවල් නම් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. යම් විදිහකින් මට නොතේරෙන දෙයක් නම් මට ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒක තේරුම් ගන්න අවබෝධ කරගන්න උදව් වෙනවා ඒක. ඒ නිසා ඒක අපටත් කර උදව්වකුත් බවට පත් වෙනවා. එහෙම තියෙනවා නම් මොනවා හරි ඕන වෙලාවක කොලේක ලියලා තියාගෙන අපේ සාකච්ඡා දවසට ඒ සම්බන්ධයෙන් විමසන්න ප්‍රශ්න කරන්න. අපි ඊළඟ දවසේ එහෙමනම් ඊළඟ මේ සූත්‍රයේ තව ඉතිරි කොටසත් අපි තව සාකච්ඡා කරලා පොඩ්ඩක්